අපි මේක මේ දේශනයක් කියලා හිතනවට වැඩිය පොඩි වැඩමුළුවක් අපි එකතු වෙලා පොඩි කතාවක් කරමු. කොහොමද අපි මේ අපේ අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ඉස්සරහට අරන් යන්නේ, කොහොමද මේ වැඩේ කරන්නේ කියන කාරණේ. මේක නිකන් දේශනයක් අහගෙන ඉන්නවට වැඩිය වැඩමුළුවක් වශයෙන් කියන හැඟීමෙන් වැඩ කරනවා නම් හොඳයි කියලායි මම හිතන්නේ. මගේ ස්ක්‍රීන් එක පේනවද දැන් නේ? හලෝ, මට කවුරු හරි කියන්න ස්ක්‍රීන් එක පේනවද දැන්? පේනවා. ධර්මරාජ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය මම හිතන්නේ අපේ විදුහල්පතිතුමා කිව්වා අපේ සමූහයක්ගම එකතු වෙලා කරන කාර්යයක්. අපි ඔක්තෝබර් 29 තමයි මේ ඉලක්ක කරගන්නේ. ඔක්තෝබර් 29 අපි විදුහල්පතිතුමා කිව්වා වගේම අපේ ඒ සම්මන්ත්‍රණය ඔන්ලයින් මේ විදිහටම තමයි කෙරෙන්නේ. මේ සඳහා අපට පර්යේෂණ ඉදිරිපත් කරන්න පුළුවන් විවිධ අයට. ඒ කියන්නේ දැනට ඔබලා කරගෙන යන පර්යේෂණ ඒ විදිහටම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මම දන්නවා අපේ දරුරාජ විද්‍යාලීය මේ පර්යේෂණ පුහුණු වැඩමුළුව පමණක් නොවේයි, ලංකාවේ විවිධ පළාත්වල විවිධ ආයතන වලින් කරන පර්යේෂණ තියෙනවා. ඒ කට්ටියටත් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සමහර සිසුන් ඉන්නවා අධ්‍යාපන පර්යේෂණ හෝ වෙනත් පර්යේෂණ වල යෙදෙන. ඒ අය සඳහාත් මේක සඳහා අපි ඉඩකඩ සලස්වනවා. අපේ විශේෂත්වය තියෙන්නේ අපි පුහුණු පාඨමාලාවක් කරගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. අපි පැය 4ක් කරනවා මේ ඩර්ක් බේසික් කියලා ධර්මරාජ এডুকেෂන් රිසර්ච් කොන්ෆරන්ස් බේසික්ස් කියන වැඩසටහනේ. අද මම කරන දේශනේ ඒක පැය 4ක දේශනයකින් පැය 2ක් අද අවසන් කරන්නේ. ඉතිරි පැය 2 තව සතියකින් කරනවා. ඊට පස්සේ ස්පෙෂලායිස්ඩ් ලෙක්චර්ස් කියලා කියන්නේ මේ විවිධ අංශවල විශේෂඥයෝ, සයිකොලොජිස්ට්ලා, පෝෂණය පිළිබඳ විශේෂඥයෝ, එතකොට ස්පෝර්ට්ස් පිළිබඳ විශේෂඥයෝ, එයාගේ ගණාදි වශයෙන් අපි 20ක් විතර දෙනාට කතා කරලා තියෙනවා මේ ජාතික මට්ටමින් විශේෂිත අයට ඇවිල්ලා මේ විදිහටම මම මේ කරනවා වාගේ දේශන පවත්වන්නට කියලා. ඊට පස්සේ මම නැවතවරක් මේ දේශනයම කරනවා ඇඩ්වාන්ස් කියන පියවරකට ගිහින් මේවා නැවතවරක් තව දියුණු කරගන්න. ඒතර මම මේ දෙවනි වරට මේ දේශනය කරනකොට ඔබතුමන්ලා පර්යේෂණ ඉවර කරලා මේ ඔක්තෝබර් වල කිට්ටු කරලා තමයි ඒ පැය 4 ගත කරන්නේ. එතකොට මේ දේශනය මේ පාඨමාලාව සඳහා සහභාගී වෙන අයට අපි සීනියර් ෆැසිලිටේටර් කෙනෙක්, මෙන්ටෝ කෙනෙක්. ඒ කියන්නේ අපි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මට්ටමේ කෙනෙක්, PhD එකක් කරලා තියෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සම්බන්ධ කරලා දෙනවා උපදෙස් ගන්නට. ඒ වගේම ජූනියර් ෆැසිලිටේටර් කෙනෙක් අපි සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපි ওই වෛද්‍ය පීඨයට හරි ඉංජිනේරු පීඨයට සහභාගී වෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යෙක් හරි ඉංජිනේරු ශිෂ්‍යෙක් හරි විද්‍යාපීඨයේ ශිෂ්‍යෙක් හරි කලා පීඨයේ ශිෂ්‍යෙක් හරි ඔය මේ කම්පියුටර් එක භාවිතා කරන්න අරම මේවා වැඩවල දැන් මම මට මේක තේරෙන්නේ නැතුව මම නදීරගෙන් අහගත්ත දැන් පැය 2ක් විතර මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වගේ අහගන්න ඕනේ මේ සමහර දේවල්, ටෙක්නිකල් දේවල් දන්නේ නැති ඒවා. ඊට පස්සේ අපි අවසානයේ 29 වෙනිදාට තමයි මේ සර්ටිෆිකේට් දෙන්නේ. එතකොට මේ කාලයේදී අපි ඉගෙන ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. අපි දේශන මගින් දැනුම ලබා දෙනවා. ඉන් පස්සේ ඔබතුමන්ලා මේක භාවිතා කරනවා. ඒක ඉගෙන ගන්න. ඒකට කියනවා රිෆ්ලෙක්ටිව් ලර්නින්. මේ භාවිතය තුලින් ඉගෙන ගන්නවා. තමා ගැන හිතා බලලා. ඊට පස්සේ අපි ওই මෙන්ටර් කෙනෙක් ගාවට ගියාම ওই කට්ටියට ෆීඩ්බැක් එකක් හම්බ වෙනවා. ඒ තුලින් ඉගෙන ගන්නවා. ඊට පස්සේ මේ ඇක්ෂන් රිසර්ච් එක කරලා ඉගෙන ගන්නවා. ඉතින් ඒක තමයි අපේ යන ක්‍රියාදාමය. මේ සඳහා තීම්ස් අපි ගත්තාම නානාවිධ ඕනෑම පරාසයක මේ තීම් එකකට යන්න පුළුවන්. challenges and social expectations කියන්නේ දැනට මේ අපිට තියෙනවානේ challenges මේ covid ඩෙන්ගිද විවිධ challenges තියෙනවානේ. ඇත්තම covid ඩෙන්ගි විතරක් නෙමෙයි මට හිතෙන්නේ ලොකුම challenge එක අපිට තියෙන්නේ මේ media වලින් තියෙන challenge එක. society එකේ තියෙන ගැටලු නිසා තියෙන challenge එක. ඒ වගේම ඉගැන්වීමේ ක්‍රම, සෞඛ්‍යය, මේ අධ්‍යාපන පාඨමාලාව පිළිබඳව ගුරුවරු දෙමව්පියන් වශයෙන් කොහොමද ළමයි හදා වඩා ගන්න කියන අනාද වශයෙන් නොයෙකුත් මාතෘකා ඔස්සේ මේක විවෘතයි. ඔය කට්ටියට නිදහස තියෙනවා කැමති විදිහේ මාතෘකාවක් තෝරාගෙන පර්යේෂණ වල යෙදෙන්නට. අපි අද බලාපොරොත්තු වෙන්නේ මේ පර්යේෂණේ පළවෙනි පියවර තියන්න. දැන් අපේ විදුහල්පතිතුමා කිව්වා වාගේම ඔබ මේ ගුරු වෘත්තිය කියන එක සුවිශේෂී. ඒක මේ නිකන් රස්සාවකට වැඩිය විශේෂත්වයක් තියෙනවා. ප්‍රොෆෙෂනලිසම් එකක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔබ you should become a teacher. ගුරුවරයෙක් බවට පරිවර්තනය වෙන්න ඕනේ. ඒක ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්. ඒක නිකන් මේ අපි කියමුකෝ විෂය පිළිබඳ දැනුමක් තිබ්බට එයා ඒ විෂය පිළිබඳව එක්ස්පර්ට් කෙනෙක් වෙන්නේ නැහැ, විශේෂඥයෙක් වෙන්නේ නැහැ.
ඉගැන්වීම පිළිබඳ දැනුමක් තිබ්බට ඉගැන්වීමේ විශේෂඥයෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා අපිට දැනුම අවශ්‍යයි. හැබැයි ඒක ආරම්භය විතරයි. ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයක් අවශ්‍යයි. ඒ ගැඹුරු අවබෝධය ලබා ගැනීම සඳහා තමයි අපිට මේ රිසර්ච් අවශ්‍ය වෙන්නේ. ඊළඟ පියවර වශයෙන් තමයි අපි you become a teacher. ඔබ ඒ ගුරු පදවියට පත් වෙනවා. ඒක සුවිශේෂී දෙයක්. ඒක මේ දැනුම, කුසලතාවයන්, හැකියාවන්, ආකල්පමය වෙනසක්, ඒ වගේම ආධ්‍යාත්මය තුළට ඇති වෙන වෙනසක්. ඉතින් අපි මේ වෙනස ඇති කර ගන්නට අවශ්‍යයි. ඒ තුලින් තමයි මේ ගුරුවරයෙක් වීමේ ප්‍රීති ප්‍රමෝදය ඇති කර ගන්න පුළුවන්. ඒක ප්‍රීතිමත් දෙයක්. මම ගුරුවරයෙක්. ඒක නිසා මම ප්‍රීතියටපත් වෙනවා මේ ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ. මම බලාපොරොත්තු වෙනවා ඔබ හැම දිනමත් මේ ප්‍රීතියපත් ලබා ගත යුතුයි කියලා. අපි ඇත්තෙන්ම මීට කලින් සඳහන් කරා වගේම 2018 සම්මන්ත්‍රණය අපි සාර්ථක සම්මන්ත්‍රණයක් කියලා මම හිතනවා. මම විශේෂයෙන්ම සඳහන් කරන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාම එතනදී කතා කරනවා මේ දරුරාජ විද්‍යාලයේ මෙහෙම කොන්ෆරන්ස් එකක් කරා නේද කියලා. ඉතින් අපි සන්තෝෂ වෙන්න ඕනේ. ඔබ සන්තෝෂ වෙන්න ඕනේ අපේ විද්‍යාලය ගැන. අපි කෙලින්ම අද කතා කරන්නේ මොනවාද කියන කාරණයට බැස්සොත් අපි මේ අධ්‍යාපන පර්යේෂණයක් පියවර 10කින් කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අද දේශනයේ අවසාන වෙනකොට ඔබතුමාලා මාතෘකාවක් තෝරා ගන්නට අවශ්‍යයි. මම හිතන්නේ මේක හොඳ වෙලාව දැන් කොලයක් සහ පැන්සලක් අරගෙන ලෑස්ති වෙන්න. කොලයක් සහ පැන්සලක් අරගෙන ලෑස්ති වෙන්න. මම හිතන්නේ පළවෙනි මාතෘකා පහේ කොලේ දැන් ලියාගත්තත් හොඳයි කියලා. ඔබ මාතෘකාවක් තෝරා ගන්නට අවශ්‍යයි. ඊළඟට මැදිහත් වීම සහ ප්‍රතිඵල. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි ඇක්ෂන් රිසර්ච් නෙමෙයි කරන්නේ. එහෙමනම් අපි මොකක් හරි අලුත් යමක් කරනවාද? එයින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මොකක්ද කියන කාරණේ දෙවෙනි මාතෘකාව. එතකොට මේ අධ්‍යාපන පර්යේෂණයක් හෝ කුමන විදිහේ පර්යේෂණයක් හෝ කරනකොට ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතේ කරන මොන වැඩේ කරා වුණත් අපේ අරමුණ මොකක්ද කියන එක පැහැදිලිව ලියන්න ඕනේ. මම හිතන්නේ අද විදේශනේ මම වැඩිම කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අරමුණ මොකක්ද කියන එක පැහැදිලිව ලියා ගන්න. ඊට පස්සේ අපි තෝරා ගන්නවා මොකද්ද මේ පර්යේෂණ ක්‍රමවේදය සහ භාවිතා කරන මෙවලම් මොනවාද කියලා, ටූල්ස් මොනවාද කියලා. ඊට පස්සේ අපි නියැදියක් තෝරා ගැනීම බාර කරනවා. එතකොට අද දවසේ ওই ටිකෙන් අපි ඉවර කරනවා දේශනය. එතකොට අපි ලබන සතියේ තමයි ඉදිරි මාතෘකා ටික කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ 6 වෙනි මාතෘකාව පර්යේෂණ යෝජනාවල වීම අද පටන් ගන්නවා. මේ සතිය ඇතුළත කරලා අපට ඊමේල් එකකින් එවන්නට අවශ්‍යයි. දෙවනි දේශනයට සහභාගී වෙන්න කලින්. මොකද එහෙම නැත්නම් ඒක මේ අපිට බුද්ධිමත්ව ග්‍රහණය කරගන්න බැරි වෙනවා ඊට පස්සේ කරන සාකච්ඡාව. ඊට පස්සේ අපි දත්ත ගුණාත්මක භාවය හා සහතික කරගන්නේ කොහොමද? දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද ඇබ්ස්ට්‍රැක්ට් එකක් එහෙම නැත්නම් පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද? ඊට පස්සේ කොහොමද අපි ජර්නල් එකකට මේක ලියන්නේ, ප්‍රසන්ටේෂන් එකක් කරන්නේ කොහොමද කියන කාරණේකට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. මොහොතකට හිතන්න මොකක්ද ඔබේ මාතෘකාව? ඔබ මාතෘකාව ගැන හිතලා තියෙනවද මේ වෙනකොට? මම හිතන්නේ අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණයේ සහභාගී වෙනකොට මම නම් කරන්නේ මෙන්න මේ රිසර්ච් එක. අපි මේක කරොත් හොඳයි නේද? මේ වෙනකොට හිතලා ලියලා නැති වුණත් දැන් මේ මොහොතේ හිතන්න ඔය කොලේ මම අර කියපු විදිහට ඔක ලියන්න මාතෘකාව. මොකද්ද මම කරන පර්යේෂණය කියන එක. ඒක මේ වෙනස් කරගන්න පුළුවන්. නමුත් මොකද්ද කියන එක ලියන්න. දැන් ඒ ලියන එකේ හරි වැදගත්කමක් තියෙනවා. මොකද අධ්‍යාපනඥයින් වශයෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි යම් කිසි කාරණයක් පෑනක් අරගෙන ලියනකොට අපි ඒක ගැන හිතලා පෙළගස්සලා බොහොම පැහැදිලි චින්තනයක් ඇති වෙනවා ලියනකොට. ඒ ලියපු දේ Taman දකින්නකොට ඒක නැවත Taman ඒක ගැන හිතන්න පටන් ගන්නවා. ඒ හින්දා ලියන එක හරිම වැදගත් කාරණයක්. හොඳයි. මාතෘකාව ලියන්න බලන්න. ඒක වෙනස් කරන්න පුළුවන් ඉදිරි විනාඩි 2 3 ඇතුළත. අපි මාතෘකාවක් තෝරා ගන්නකොට මෙන්න මේ පරාසයේ ඕනෑම තැනක මාතෘකාව තියෙන්නට පුළුවන්. අපේ පර්යේෂණය මේ අධ්‍යාපන ක්‍රියාවලිය පිළිබඳ වෙන්න පුළුවන්. ඉගෙනීම් ක්‍රමවේද, ඉගෙනීමේදී විභාග තියෙන ක්‍රමයේ තක්සේරුකරණය, ඇගයීම, නැත්නම් මොකෙකුත් අධ්‍යාපන ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඒ වගේම ඔබේ පර්යේෂණය වෙන්න පුළුවන් මේ අධ්‍යාපන පරිසරය. එහෙම නැත්නම් ව්‍යුහය. භෞතික පරිසරය, ඒ කියන්නේ අපි ගොඩනැගිලි කොහොමද තියෙන්නේ? ඉගෙනුම් ද්‍රව්‍ය, අපේ බ්ලැක් බෝඩ් එක, අපිට ඉලෙක්ට්‍රොනික බ්ලැක් බෝඩ් එකක්ද තියෙන්නේ? එහෙම නැත්නම් භාවිතා කරන තාක්ෂණය,
තාක්ෂණය බොහොම වැදගත් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඉන්ටර්නෙට් එකෙන් උගන්වන්න වෙලා තියෙනවා. සමහර අය ටෙලිෆෝන් භාවිතා කරන්නේ, සමහර අයට කම්පියුටරයක් තියෙනවා, සමහර අයට එකක්වත් නැහැ. නොයෙකුත් ගැටලු තියෙනවා. ඉතින් ඒවා ගැන අපිට පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම මානව සම්පත් අධ්‍යාපනයේ පරිසරයේ කොටසක්, ව්‍යුහයේ කොටසක් හැටියට අපි තමයි සැලකනවා. මානව සම්පත් අතරට ගුරුවරු, දෙමව්පියන් හා සමාජය ඇතුල් වෙනවා. එතකොට අධ්‍යාපනය තුල ක්‍රමවේදයක්, ක්‍රියාවලියක් තියෙනවා, ව්‍යුහයක් තියෙනවා. ඔය දෙකම එකතු වීමෙන් ගැස්ටණයෙන් තමයි අපේ ඵලය ලැබෙන්නේ. දරුවන්ගේ දැනුම, ආකල්ප, කුසලතා, පුද්ගල චරිතය දියුණු වෙන්නේ. අපිට ඒ ගැන පරිශීලන කරන්න පුළුවන්. ඒ වගේම මේ අන්තර්ගත විෂය කරුණු පිළිබඳව අපිට පරිශීලන කරන්න පුළුවන්. මට හිතෙනවා ඒ වගේම මේ සමාජීය හා ගෝලීය බලපෑම් අනුසාරයෙන් අපේ පරිශීලන මාතෘකා බිහි වෙන්නට පුළුවන්. අපේ අධ්‍යාපනය ගත්තාම අපේ අධ්‍යාපනයේ පාර්ශව කරුවන් ගන්නවා කියනවා. ඇත්තට මේ ලස්සන ස්ලයිඩ් එක මට දුන්නේ ඔය කට්ටිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිශීලනාංශයේ ඩිරෙක්ටර්. බොහොම ලස්සනයි ඒක. මේ ඇත්තෙන්ම ශිෂ්‍යයා වටේ ඉන්නවා ලොකු මහත් සමාජයක්. ගුරුවරු, දෙමව්පියන්, අධ්‍යාපන අමාත්‍යාංශය, සමාජයේ සංස්කෘතිය මුළු ඒ හැම දෙයකින්ම මේ ශිෂ්‍යයාගේ සැකස්ම, ශිෂ්‍යයා වැඩිහිටියෙක් වෙනකොට පෙළ ගැස්ම සකස් වෙනවා. අපි අධ්‍යාපන ක්‍රියාවලිය ගැන පරිශීලන කරන්නට හිතන්නට පෙළඹෙනකොට අපි විවිධ ප්‍රශ්න මගේ හිතට එනවා. මම හිතන දේවල් මේ. දරුවන්ට ඉගැන්වීමෙන් ජන සමාජයක් අපේක්ෂා කරන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ. අපි හිතලා බලන්න වටිනා ප්‍රශ්නයක් නේද? අපි කවදාවත් හිතලා තියන්නේ හරි වැදගත් මේක. මොකටද අපි මේ උගන්වන්නේ කියන කාරණේ? මහා විශාල ධනස්කන්ධයක් වැය කරනවානේ, මහා විශාල කාලයක් වැය කරනවානේ මේ සඳහා. ඊළඟ කාරණේ මේ අපේක්ෂාවන් ඉෂ්ට කරගන්න අපි උගන්විය යුත්තේ කුමක්ද? පොතක කරුණු කටපාඩම් කරගෙන නැවත ඒක විභාගයකදී කියන්නට ඉගැන්වීමෙන් පමණක් අර ජන සමාජයේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න පුළුවන්ද? ඒක හරි වැදගත් කාරණයක්. ඒක නිසා තමයි අපි උගන්වන පරාශය පුළුල් විය යුත්තේ. දැනුම ලබා දීමට, විෂය කරුණු ලබා දීමෙන් ඔබට කියපු දෙයක් කළ යුතුයි. අපි ඒකට ආපෞසරයක් කතා කරනවා පස්සේ. අපි මේක උගන්වන්නේ කොහොමද කියන කාරණය. ඒක හරි වැදගත් කාරණයක්. අපි මේ දේශන පැවැත්වීම තුළින් මේ හැම දෙයක්ම උගන්වන්න බෑ. විවිධ ක්‍රමවේද භාවිත කරන්න සිද්ධ වෙනවා. වඩා සාර්ථකව කරුණු දැනුම ලබා දෙන්නටත් ඉගැන්වීමේ ක්‍රමයේ, දේශන පැවැත්වීමේ ක්‍රම පිළිබඳව අපට අත්දැක බලන්න සිද්ධ වෙනවා. ඊළඟට අපේ ඉගැන්වීම පරිපූර්ණ වෙන්නේ නැහැ. අපි ළමයා තක්සේරු කරන්නේ නැත්තම්. විභාගයක් නැති ඉගැන්වීමෙන් පළක් නැහැ. මොකද ඒක අපි දන්නේ නැහැ ඇත්තම ඉගෙන ගත්තද නැද්ද කියලා. ඒ වගේම ඇගීම් කරන්නේ කියන එක අදහස් කරන්නේ අපේ ක්‍රියාදාමය, අපි මේ ඉගැන්වන ක්‍රියාදාමය අපි හරියට කරනවාද කියන එක අපි දැනගන්නට අවශ්‍යයි. ඒ සඳහා අපිට ඇගීම් කරන්නට අවශ්‍යයි. ඇගීම් කිරීමේදී මේ විභාග ප්‍රතිඵල හොඳද නරකද, කී දෙනෙක් විශේෂ සම්මාන ගත්තද කියන ඇගීම එච්චරම ඵලදායී නෑ කියන එකයි මගේ හැඟීම. නම් මොකද ජන සමාජයේ අපේක්ෂාවන් වෙනස්. ජන සමාජයේ අපේක්ෂාවන් ඊට වඩා පුළුල්. ඉතින් අපිට පුළුවන් ද ඒ විදිහට අපේ ක්‍රමවේදය පිළිබඳ ඇගීම් කරන්නට. ඔබ මේ වෙනකොට මාතෘකාවක් තෝරාගෙන තියෙනවා නම් අපි හිතන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මේ මාතෘකාව කාලීන වශයෙන් වැදගත්කමක් තියෙනවද? මේ මාතෘකාව පොදු ගැටලුවක්ද? ඇත්තම මේ මාතෘකාවෙන් අධ්‍යාපනයට අලුත් බලපෑමක් ඇති කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඔබ හෘදයාංගමව භාවිතා කරන්නට බලාපොරොත්තු වෙන මේ අධ්‍යාපන ක්‍රමවේදය අධ්‍යාපනයේ තවත් පියවරක් ඉහළට ඔසවා තබන්නට උදව් වෙනවා. ඇත්තෙන්ම මේක මේ පිරිවැයට අපට යන වියදම් වලට වෙනසක් කරන්න පුළුවන්ද? ඇත්තෙම මේ කාරණේ පිළිබඳ සමාජයේ උනන්දුවක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ කොවිඩ් වසංගතයත් එක්ක ළමයින්ට උගන්වන්නේ කොහොමද කියන එක පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම අවදානමක් තියෙනවාද කියලා. දැන් උදාහරණයක් වශයෙන් සමහර විභාග පැවැත්වීමේ තියෙන අසහනය නිසා ළමයින්ට ડિප්‍රෙෂන් එනවා. එහෙම නැත්නම් ඔය අසහනතාවී තත්ත්වයන් එනවා. ඒක එක්තරා විදිහක අවදානයි. ඉතින් ඒ විදිහේ නොයෙකුත් කාරණා නිසා අපේ මාතෘකාව වැදගත් මාතෘකාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ මම මතක් කරනවා මේ කාරණය නෙල්සන් මැන්ඩෙලා කිව්වේ අධ්‍යාපනයේ ලෝකයේ වෙනස් කිරීමට භාවිත කළ හැකි ප්‍රබලම අවියයි කියලා. ඉතින් ඒ අවිය ලබා දීලා තියෙන්නේ
ඔබතුමන්ලාට ගුරුවරුන්ට අධ්‍යාපන ශාස්ත්‍රයට තමයි මේ අවිය ලබා දීලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම කරන්නේ පාසල විශාල ප්‍රමාණයක් සමාජයේ ගෙදර පවුල තුර කියලා. නමුත් ඒ අවිය ප්‍රබල අවියක්. බුදුන් වහන්සේගේ දේශනේ කියන්නේ ලොව තනන්නේ අපේම සිතුවිලිය. ඒක නිසා ඒ සිතුවිලි යහපත් කර දීම තමයි මම හිතන්නේ අධ්‍යාපනයේදී කළ යුත්තේ. අත වශයෙන්ම තේලිස් කියන්නේ බුදුන් වහන්සේටත් බුද්ධෝත්පාදයටත් කලින් හිටිය දාර්ශනිකයෙක් ග්‍රීසියේ. එයා තමයි මුලින්ම කිව්වේ මේ ඔය පුහු මත අයින් කරන්නට අවශ්‍යයි කියන කාරණේ. හිරු කියන්නේ ගිනිගෙන දැවන පාෂාණ ගුලයක් පමණ කියන එක කිව්වේ එයා තමයි ඉස්ලාම් කියන්න පටන් ගත්තේ. මේ අద్භූත බලයක් නෙමෙයි, මේ අద్භූත බල කියලා දෙයක් නැහැ. ලෝකේ සිදු වෙන්නේ යම් යම් ද්‍රව්‍යමය දේවල්, මැටීරියල් වැඩක් තමයි සිද්ධ වෙන්නේ කියලා. උන්වහන්සේ කියනවානේ යථාර්ථයේදී පුද්ගලයෙක් කියන්නේ නිතිපතා වෙනස් වන භෞතික ද්‍රව්‍යමය හා මානසික මූලයන්ගේ එක්වීමක් පමණි. මම මේවා ඉදිරිපත් කරන්නේ අපේ අධ්‍යාපනයේ දාර්ශනිකත්වයට මේ වගේ විශේෂ බලපෑමක් තියෙන නිසා. එතකොට අපි පරීක්ෂාවට ලක් කළ යුත්තේ කුමක්ද? এডুকেෂන් රිසර්ච් කියන්නේ කුමක්ද කියන කාරණය අපි මේ සමස්තයක් වශයෙන් ගත්තොත් අධ්‍යාපනික පරීක්ෂණ යන ඉගෙනීම හා ඉගැන්වීම පිළිබඳව එහි පසුබිම, එහි ක්‍රියාදාමය හා එහි ප්‍රතිඵල පිළිබඳව ගවේෂණාත්මකව සහ විද්‍යානුකූලව නිරීක්ෂණය කිරීම. එකක් තමයි අපි විද්‍යානුකූලව නිරීක්ෂණය කරනවා මොකද්ද මේ වෙන්නේ කියලා. දෙවැනි එක තමයි මේ නිරීක්ෂණය කරනවා විතරක් නෙමෙයි අපි අලුත් අත්දැකීමක්, අලුත් ක්‍රමයක් යොදලා ඒක අත්හදා බලනවා. ඒ අත්හදා බැලීම් වල සාර්ථක අසාර්ථකතාවය අපි තනියම භුක්ති විඳින්නේ නැතුව අනිකුත් සමාජයත් එක්ක, අපේ සහෝදර ගුරුවරු එක්ක, සමාජය එක්ක, දරුවයන් එක්ක, දෙමව්පියන් එක්ක බෙදා හදා ගන්න. ඒක තමයි এডুকেෂන් රිසර්ච් කියලා කියන්නේ. හරි. මං කියවනේ විනාඩි 5ක් ඇතුළත දැන් මාතෘකාව ලියන්න ඕන කියලා. ලියන්න බලන්න මාතෘකාව ලියලා මගෙත් එක්ක ෂෙයා කරන්න බලන්න. පුළුවන් ද මේ chat එකේ ලියන්න මාතෘකාව? හලෝ? පුළුවන් ප්‍රොෆෙසර්. මට පේනවද? මට කොහොමද මම බලන්නේ මේක? chat එකේ මට බලන්න පුළුවන්. chat එක උඩ ක්ලික් කරපුවාම පෙන්වන්නේ නැද්ද දන්නේ නැහැ ප්‍රොෆෙසර්. පේන්න ඕනේ. මම මේකෙන් එළියට එන්න ඕනේ ඇතිනේ. නෑ මැද තියෙන අර අත වගේ ලකුණට දකුණු පැත්තෙන් තියෙන්නේ. එතන ක්ලික් කරපුවාම මෙහෙමයි මගේ ස්ක්‍රීන් එකේ පේන්නේ ස්ලයිඩ් එක. ඔව් ඒක එතකොට අයින් වෙනවා. ඉන්න ඔබන් මම මේකට ආපහම හරියයි පේන්නේ. හරි දැන් තියෙන හරි. chat එකේ type කරන්න පුළුවන්ද? අපි නිකන් බලමු කරන්න පුළුවන්ද? මට හැබැයි chat නේ තහනම් කරලා තියෙනවා. කවුද අපේ ප්‍රොෆෙසර් ලියන්න බැරි වෙයි. ඒක තමයි ජයනාත් සර් මොනවාද අපි හොඳද කරන්න අපි තහනම් කරලා. හරි තවක් නෑ කවුරු හරි කියන්නකෝ බලන්න මොනවාද මේ කොහොමද කියන්න බලන්න. කියන්න බලන්න දැන් මොනවද තියෙන්නේ කියලා මාතෘකා ලියලා තියෙනවද? කවුරු එකක් දෙයක් කියන්න මට නිකන් මාතෘකාවක් කියන්න බලන්න. ඔව්. මගේ විෂය ඇවිල්ලා උසස් පෙරදිග සංගීත විෂය උගන්වන්නේ. ඒක මගේ මාතෘකාව උනේ මම මේ උසස් පෙළ පෙරදිග සංගීතයේ විෂය හදාරන දරුවන්ගේ. ඔව්. උසස් පෙළ පෙරදිග විෂය සංගීත විෂය හදාරන දරුවන්ගේ උත්තර ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතයේ රසවින්දනයේ වැඩි දියුණු කරන්න. මොකද නැත්නම් ඒ දරුවෝ දැන් විද්‍යාගමකගේ රසවින්දන පැත්ත ගොඩාක් අඩු වෙලා තියෙනවා. හරි. හේතුව පස්සේ කියව මට ඒක හරිම ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. සංගීතයේ ඉගන්වන සිසුන් උත්තර ಭಾರತೀಯ සංගීතයේ රසවින්දනය දියුණු කරන්නේ කෙසේද? ඒක නේද මාතෘකාව? ශාස්ත්‍රීය සංගීතය. ශාස්ත්‍රීය සංගීතය. සංගීතය ඉගෙන ගන්නා සිසුන් ශාස්ත්‍රීය සංගීතයේ රසවිඳීම දියුණු කරන්නේ කෙසේද? ඒකට මාතෘකාව හරිම ඉන්ටරෙස්ටිං. සංගීත විෂය හදාරන. ඒක හරි. අපි ඒකට යමු. අපි නිකන් මාතෘකාව හැටියට දැනට හිතුවොත් ඔයා කරන්න හදන දේ තමයි ශාස්ත්‍රීය සංගීතයේ රසවිඳීම දියුණු කිරීම තමයි ඔයාගේ මාතෘකාවනේ. අපි එහෙම සරලව ගමුකෝ. ඊට පස්සේ ඕකේ පුළුල්වට යමු. දැනට අර කාරණේ තිබ්බනම් හරි. ශාස්ත්‍රීය සංගීතයේ රසවින්දනය දියුණු කිරීම තමයි ඔයාගේ මාතෘකාව. Very interesting.
ශාස්ත්‍රීය සංගීතයේ රසවින්දනය දියුණු කිරීම තමයි මාතෘකාව. ඉතින් ටික අපි පුළුල් කරමු. ඒ විදිහට තවත් මාතෘකාවක් එකක් දෙකක් කියන්න බලන්න. කියන්න කවුරු හරි කමක් නැහැ. එහෙම කතා කරේ නැත්නම් මට නිකන් මේ මං ස්ක්‍රීන් එක දිහා බලාගෙන කතා කරනකොට ඉම්ප්‍රෙෂන් එකක් එනවා. මම හාමුදුරුවෝ කතා කරන්නේ සර්. ඔව් හරිද. මම මේ විදිහේ මාතෘකාවක් ගැන හිතුවා. ඔව්. මේ පාසල් නිවාඩු කාලය දරුවන්ට ඵලදායි විදිහට ගත කරන්න කටයුතු සලසන්නේ කෙසේද? very good. පාසල් නිවාඩු කාලයේ ඵලදායි ලෙස ගත කිරීම ඵලදායිකතාවය දියුණු කිරීමනේ අපි ඇක්ෂන් රිසර්ච් නේ. ඉන්දා වහන්සේ උත්සාහ කරන්නේ නිවාඩු කාලයේ ඵලදායි ලෙස ගත කිරීම නිවාඩු කාලයේ ඵලදායකත්වය දියුණු කිරීම. ඇක්ෂන් රිසර්ච් එක අපි මේක හොඳයිනේ. බොහොම හොඳයි. බොහොම හොඳයි. පින් සිද්ධ වෙන වැඩක්. ඊළඟට තව කවුරු හරි කියන්න බලන්න. කියන්න. Hello. Oh, කියන්න. How much effective is online learning for grade 5 students? Very good. Excellent. How effective is the online teaching? Online learning. Online learning. Learning for grade 5 students. That's right. අපි ඒ ටික expand කරමු පස්සේ effectiveness of online teaching කියන එක තමයි ඔයා කියන්නේ නේද? Yes. Would you like to sort of expand it to say that improving the effectiveness of online learning? Yes. You see, now we are going to do action research, so Yes. you like to improve the effectiveness of online teaching. ඒක තමයි මාතෘකාව. ඔය සාම්පල් එක යන ටික සම්බන්ධ වෙන එක පස්සේ කරගමු අපි ඊළඟට. Okay, sir. So you want to improve the effectiveness of online teaching. That's great. Yes. That's really timely and it's ඒක තමයි දැන් අපිට තියෙන ගැටලුව නේද? බොහොම Yes. හොඳයි. Very good. Excellent. Next one. තවත් එකෙක් කියන්නේ දැන් මේ විදිහේ මේ කණ්ඩායම මෙහෙවන එක ජයන්තට බාර දෙන්න ඕනේ නේද? මේක අන්මියුට් කරලා හරි ඔයා කියන්න කියලා නිකන් ස්ක්‍රීන් එක පිටිපස්සේ ඉඳන් ටොක් එකක් කරලා ඔයා කියන්නේ මොකක්ද කියලා. නේ ජයන්ත? ඔව් ප්‍රොෆෙසර්. මම හිතුවා මෙහෙම එකක් උසස් පෙළ සිසුන් දැන් සියලුම උසස් පෙළ සිසුන් පරිගණක තාක්ෂණයට යොමු වෙන්නේ නැහැනේ. ඔව්. අන්නේ නමුත් ඉදිරි අනාගතය ගැන හිතුවොත් එහෙම අපිට පරිගණක තාක්ෂණය අත්‍යවශ්‍ය වෙනවා කලා කරන ශිෂ්‍යයෙකුටත් තාක්ෂණ විෂය ඉගෙන ගන්නත් ඕනම කෙනෙකුට. එතකොට එයාලගේ පරිගණක තාක්ෂණය දියුණු කර ගැනීම සිදු කරන්නේ කෙසේද කියලා වගේ. very good. ඔයාගේ මාතෘකාව නිකන් අපි මම කැමති මාතෘකාව clean and simple වෙනවට ඔයාලට ඕනේ to improve the ඔය කියන්නේ පරිගණක තාක්ෂණයේ විෂයක් හැටියට හදාරන්න නැති සිසුන් අතර දියුණු කරන්නේ කෙසේද නේද? ඔව්. නේද? පරිගණක තාක්ෂණ හැකියාව පරිගණක තාක්ෂණයේ විෂයක් හැටියට හදාරන්න නැති සිසුන් අතර ප්‍රචලිත කිරීම. එහෙම නැත්නම් දියුණු කිරීම නේ? ඔව්. නේද? ඒක මොකද ඒක හරිම කාලීන ටොපික් එකක් නේ. ඒක මේ ඒකේ අවශ්‍යතාවය බොහොම මොනවට පේනවනේ දැන් හරියටම පැහැදිලිව පේනවනේ නේද? ඒකින්ද හරි හොඳයි. එතකොට ওই විදිහට මම හිතන්නේ ඔක්කොම මාතෘකා ලියලා ඇති. එතකොට මාතෘකාව ලියනවා කියන එක බොහොම පැහැදිලි වචන 3-4ක මේක සංක්ෂිප්තයක් හරිම සංක්ෂිප්තයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ තුල විෂය තියෙනවා අපේ මේක දියුණු කරන්න අවශ්‍යයි කියන එක වෙනස් කරන්න අවශ්‍යයි කියන එක වෙනසක් ඇති කරන්න අවශ්‍යයි කියන එක තිබ්බම තමයි ඇක්ෂන් රිසර්ච් එකක් බවට ඒකපත් වෙන්නේ. පැහැදිලිද? අපි ඊළඟට යමු අපි ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔය අපි හිතුවන්නේ වෙනසක් කරන්න ඕනේ කියලා. ඒ සඳහා මැද කියන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නැහැ. ෂෙයා වෙලා නැද්ද? නැහැ. ටක්. මම ආපහු ෂෙයා කරගන්නද එතකොට? ඔව් ෂෙයාරින් දාන්න. දැන් හරිද? right හරි. හරිනේ? right. හරි. එතකොට අපි මාතෘකාව ලියලා අවසానයි. දැන් අපි කරන්නේ දැන් අපි කියවනේ වෙනසක් ඇති කරන්න ඕනේ කියලා. එතකොට මේ වෙනස ඇති කරන්න මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒක තමයි මැදිහත් වීම කියන්නේ. මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල මොනවද කියන එක කියන්නේ. දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් අපේ අර සංගීතය පිළිබඳ සර්ගේ මාතෘකාව ගත්තොත් සිසුන්ගේ මේ රසවින්දනය වැඩි කිරීමනේ නේද? ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ රසවින්දනය වැඩි කිරීම. එතකොට වැඩිකරනද ඔබතුමා හිතන දෙයක් තියෙනවා අපි මෙහෙම කරමු කියලා. අන්න ඒ දේ මොකද්ද කියලා ලියන්න ඕනේ. ඒ කරන දේවල් 1යි 2යි 3යි වශයෙන් බොහොම සංක්ෂිප්තව කාරණා ලියන්න ඕනේ. ඊළඟට ඒක තුලින් ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ රසඥතාවය වැඩි වෙනවා වෙන අපේක්ෂිත ප්‍රතිඵලයේ රසඥතාවය වැඩි වීම. ඒකත් ලියන්න. එතකොට ඒ මැදිහත් වීම සහ ප්‍රතිඵලය මොකද්ද කියලා ලියන්න පටන් ගන්න. දැන් ඔක්කොම තම තමන්ගේ මාතෘකාව ගැන හිතාගෙන ඒ දේ කරන්න තියෙන මැදිහත් වීම මොකද්ද? අපි ලබා ගන්න ප්‍රතිඵලය මොකද්ද කියන එකත් ලියන්න. ලියන්න බලන්න මම කතා කරලා ඔය කට්ටිය ඔරිජිනල් අදහස් හිතේ තියෙනවනේ. තේරෙනවනේ දැන් අපි ළමයි එක්ක ඉගැන්වීමේ ක්‍රියාවලියේ දැන් ඔය කට්ටිය ළමයි මම ගුරුවරයා වෙලා ඉන්නේ. එතකොට හිතේ තියෙන අදහස් මොට කරන්නේ නැතුව උගන්වන්න ඕන නම් ළමයින්ගෙන් ප්‍රශ්න අහලා ඇතිතරම් වෙලාව දෙන්න ඕන ඒ වැඩේ කරන්න. දැන් අපි එහෙම හුරු වෙලා නැහැ නේ අපි ඉක්මනින් කියලා දෙන්න හදන්නේ. ඉතින් එහෙනම් කාලේ අරන් චුට්ටක් ලියන්න බලන්න තමන් හිතන දේවල් මැදිහත් වීම මොකද්ද? ඇක්ෂන් එක මොකද්ද? රිසල්ට් එක මොකද්ද? චුට්ටක් ශබ්ද කරන්න කෑ ගහන්න කට්ටිය නිකන් මම නම් හිතන්නේ මෙහෙම මචං නෑ අයික වෙන්න බෑනේ එහෙම මාර කියන්නේ නැත්තම් හිතන්න නිකන් හරි අපි කාරණා කීපයක් උදාහරණ කීපයක් දෙන්නම් මැදිහත් වීම ගැන මම කතා කරනකොට මම ඉස්ලාම් මේ දාගෙන තියෙනවා මේ තමන් හිසට තමා තමයි සෙවනැල්ල මම මේකෙන් පෙන්눔 කරන්න උත්සාහ කරන්නේ මේ ළමයි self studies කියන එකට යොමු කිරීම අවශ්‍යයි. self studies වලට යොමු කිරීම තමයි එක්තරා විදිහක හොඳ මැදිහත් වීමක්. සමහර විට ඔබ හිතන්නට නැතුව ඇති. එතකොට අපි මේ අධ්‍යාපන පරිශ්‍රණයන්දී කරන්නේ අපේ අත්දැකීම් සිහිනුවණින් දැකීම හා බෙදා ගැනීම. දැන් අපි පරිශ්‍රණයකදී අපි කරන දේවල් අපේ අත්දැකීම් අපි සිහිනුවණින් දකින්නේ නැහනේ. මම හිතන්නේ අපේ හාමුදුරු මගෙත් එක පිළිගන්නවා ඇති. අපේ අත්දැකීම් බොහෝ විට අපි මේ ප්‍රඥාවන්තව සිහිනුවණෙන් නෙමෙයි දකින්නේ හැඟීම් බරව නිකන් ඔහේ කෑ ගහනවනේ ඒවා පරිශ්‍රණයකදී අපි සිහිනුවණෙන් දැකලා ඒවා සිහිනුවණෙන් බෙදා ගන්න යන්නේ හැබැයි ඒක නිකම්ම නෙමෙයි කරන්නේ සත්භාවයෙන් යුතුව සකල සත්වයාගේ හිතසුව පිණිස තමයි මේ අධ්‍යාපන පරිශ්‍රණ කරලා බෙදා ගන්න හදන්නේ ඒක නිසා තමයි අධ්‍යාපන පරිශ්‍රණයෙන් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ දියුණුවක් සඳහා එහෙම නැතුව කවුරුත් අධ්‍යාපන පරිශ්‍රණයක් ලියුවොත් මේ කොහෙද මේ ගම්වල උන් ඇවිල්ලා ඉගෙන ගන්න එක අපිට කරදේ ඒක නතර කරන්න කොහොමද කියලා ඒක අධ්‍යාපන පරිශ්‍රණයක් වෙන්නේ නැහැ. සකල සත්වයාගේ හිතසුව පිණිස කරන්න අවශ්‍ය වෙන්නේ. හැබැයි මෙහෙම කරනකොට තමා කළ දේ දුටු දේ ඒ අයුරෙන්ම විස්තර කරන්න මේ නිකන් මේ ඔහේ වෙන ඒවා බොරු කරන්න බෑ. අවංක වෙන්න අවශ්‍යයි. ඒ වගේම තමාට හැඟෙන දේ හා කියවා ආසා ඇති දේ තම සංගයන් සමග බෙදා ගැනීම වැදගත් වෙනවා. ඒ තුලින් තමයි අපිට දියුණු වෙන්න පුළුවන්. අපි දියුණු වෙන්නේ තනියම නෙමෙයි. ජන සමාජයක් වශයෙන්. අපි ජන සමාජයේ කොටස්කාරයෝ. අනික් අය පාගා දාලා ඉස්සරහට යන ක්‍රමයක් නෙමෙයි අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ අනික් හැමෝම එක්කම එකට බෙදා හදාගෙන සංගයන් සමග බෙදා හදාගෙන ඉස්සරහට දියුණු වෙන එක. මම නැවතත් මතක් කරන කාරණයක් තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන කාලාම සූත්‍රය. කාලාම සූත්‍රයේ කියන කාරණා මම හිතන්නේ තමයි පරිශ්‍රණය පිළිබඳ පළවෙනිම හඳුන්වා දීම. විමසීමකින් තොරව යමක් නොපිළිගත යුතු හේතු තියෙනවා. යමෙක් කියූ පළියට පොතක ලියා ඇති නිසා, ගුරුවරයාගේ මතය නිසා, වැඩි දෙනාගේ පිළිගැනීම නිසා, පාරම්පරික චාරිත්‍ර නිසා, එය බැලූ බැල්මට නිවැරදිව පෙන්වන නිසා, ගණිත ශාස්ත්‍රයෙන් තර්කයෙන් ඔප්පු කර ඇති නිසා හෝ බුදුන් වහන්සේ දේශනා කර ඇති නිසා හෝ පිළිගන්න එපායි කියලා කියනවා මේ කාලාම සූත්‍රයේ. හැබැයි යමක් නිවැරදිව පෙනේ නම් භාවිතයෙන් ඒ ප්‍රත්‍යක්ෂ වේ නම් මේ පිළිපදින්න කියලා. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කාරණයක්. මම හිතන්නේ මේකේ වෙනම අරගෙන වෙනම කතා කරන්න පුළුවන් ලොකු කාරණා ගොඩක් තියෙනවා. මම කැමති මේ ගණිත ශාස්ත්‍රයෙන් තර්කයෙන් ඔප්පු කර ඇති නිසා පිළිගන්න එපා කියන කාරණේට ගොඩක් මට කතා කරන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාට අපි කරලා තියෙන රිසර්ච් වලින් ගණන් හදලා පෙන්නලා තියෙනවා මේක ස්ටැටිස්ටිකලි සිග්නිෆිකන්ට් තර්කානුකූලව කියලා අන්තිමට බලහම මේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. දැන් ඔය
කොලෙස්ටරෝල් සහ පොල් කිරි සම්බන්ධයෙන් කතන්දරේ, බිත්තර සහ කොලෙස්ටරෝල් සම්බන්ධයෙන් කතන්දරේ මීට අවුරුදු 10කට 15කට කලින් තියෙන ලෙක්චර්ස් වල නිකන් මහලුවට කියලා තර්ක කරලා කියන්නේ අතනම් තියන්න එපා බිත්තරයකට කියලා. දැන් ඉතින් ඒක සම්පූර්ණ පොල් කිරි වලට කියලා. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව එක පැත්තකින් අපි මං හිතන්නේ මේක තමයි experiential learning පිළිබඳ තියෙන මුල්ම අදහස. අපි යමක් කරලා බලලා ඒ තුලින් තමයි ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් ඕක පටන් ගන්නේ කුඩා දරුවෙක්නේ. ඉතා කුඩා දරුවෙක් තමා යම් දෙයක් අලුතෙන් ඉගෙන ගන්නේ ඒ දේ කරලා බැලීම තුලින්. මම හිතන්නේ අපි ඊළඟට මේ ඇඩ්වාන්ස් ලෙක්චර්ස් වලට යනකොට අපි කතා කරනවා කන්ස්ට්‍රක්ටිවිස්ට් තියරිනේ. අපි කරා බලලා අත්දැකීම් තුලින්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒව බලව කියලා කියන්නේ මේක මේ නිකන් අහගෙන ඉඳලා නෙමෙයි මේක කරලා අත්විඳලා තමයි තමන් තුලට ධාරණය කරගත හැකි කියලා. මේක තමයි the constructivist theory. cognitive වලට උඩින් ගිය cognitism නෙමෙයි constructivist theory. ඒ වැඩේ කරලා බලලා තමයි අපි මේ දැනුම දියුණු කරගන්නේ කියන කාරණේ. මම මේ නිකන් ලයිස්තුවක් දාලා තියෙනවා මේවා කරන්න මැදිහත් වෙන කාරණා. දැන් මේ වෙනකොට ඔබ ලියලා තියෙනවා මේ කාරණා මොකක් හරි යමක්. ඉගැන්වීමේ ක්‍රමවේද වෙනසක් වෙන්න පුළුවන්. ඇසෙස්මන්ට් විභාග තියෙන ක්‍රමවේදයේ වෙනසක් කරනවා කියලා හිතන්න පුළුවන්. ඇගීමේ එහෙම නැත්නම් පන්ති කාමරයේ ගොඩනැගිල්ල තුල ගොඩනැගිල්ලේ තියෙන ව්‍යුහය වෙනස් කිරීම තුල ඉගෙනීම් ද්‍රව්‍ය තාක්ෂණය ගුරුවරුන් දෙමව්පියන්. එතකොට අපි කියමු අපිට පුළුවන් දෙමව්පියන්ට අලුතෙන්ම උගන්වන්න මේ ගෙදර ආහපුවාම ළමයි කොහොමද හැසිරෙන්නේ, ළමයින්ට කෑ ගහලා බනිනවද කරන්නේ, එහෙම නැත්නම් ළමයින්ගේ මොනවද වටිනා ප්‍රශ්න අහන්න පුළුවන්, ළමයින්ගේ මේ ආධ්‍යාත්මය දියුණු විදිහට කොහොමද ප්‍රශ්න අහන්නේ, ළමයින්ගේ පෞරුෂය වර්ධනය වෙන විදිහට ප්‍රශ්නයක් අහන්නේ කොහොමද කියන කාරණේ. මේවා තමයි නිකන් මම උදාහරණ හැටියට දෙන මැදිහත් වීම. ප්‍රතිඵල විභාග ප්‍රතිඵල ගණිතයේ ලකුණු කීයක් ගත්තද, විද්‍යාවට ලකුණු කීයක් ගත්තද, මම හිතන්නේ වැඩිපුරම ඔබතුමන්ලා පරීක්ෂණ දෙන්නේ ඔය විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන්. මම හිතන්නේ එහාට අපි යන්නට අවශ්‍යයි. ළමයින්ගේ නිපුණතාවයන් වැඩි වුණාද? කමියුනිකේෂන් ස්කිල්ස් කියනවා, ලීඩර්ෂිප් කියනවා යනාදි වශයෙන්. යහපත් ගුණාංග මෙයා හොඳ ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති දරුවෙක්ද, සහකම්පනයේ තියෙන දරුවෙක්ද, ළමයා තෘප්තිමත්ද කියන කාරණය. ළමයි ඉගෙනීමේ කාරණේ සඳහා සහභාගී වෙනවද? engagement of students for teaching කියන කාරණේ. ඒ වගේම ගුරුවරුන්ගේ මේ තෘප්තිමත් භාවය, ගුරුවරුන්ගේ ආකල්ප කොහොමද කියන එක, දෙමව්පියන්ගේ ආකල්ප කොහොමද කියන එක. ඊට පස්සේ පිරිවැය පළදාවි අපි අධ්‍යාපනය සඳහා කොච්චර වියදම් කරනවද? ඒක පුළුවන්ද ඊට වඩා අඩු වියදමකින් මේ වැඩේ කරන්න පුළුවන්ද? එතකොට මම නිකන් අදහස් දෙන්නේ මේ එකක්වත් නැති අලුත්ම නවුම් වෙනස්ම අදහසක් ඔබතුමන්ලා ගාව ඇති. මම හිතන්නේ ඒක භාවිතා කළ යුතුයි. Confucius කියන කතන්දරේ I hear, I forget, I see and I remember, I do and understand. එතකොට අර භාවිතයෙන් දැනුම වර්ධනය කර හැකි කියන කාරණේ. එතකොට අපිට මේකෙන් කියන්නේ මේ activity based learning තිබ්බනම් වඩා ඵලදායී නේද කියන කාරණේ. මම මේ කැමති මේ පිරමීඩයට ඔකට පේනවා දේශනයක් අසා සිටීමෙන් මතකයේ රඳවා ගන්න පුළුවන් 10% විතරයි. පොතපත කියවීමෙන් ඊට වඩා ටිකක් වැඩියෙන් මතක තියාගන්න පුළුවන්. ශ්‍රව්‍ය දෘශ්‍යකම භාවිතා කරාම ඒක 120ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම මේ පින්තූර හොයලා මේ ඉන්ටර්නෙට් එකේ හාරලා අරගෙන දාලා තියෙන්නේ මේ 120 දක්වා වැඩි කරගන්න. හැබැයි මේක ප්‍රායෝගිකව කරොත් ඔය කට්ටිය මේ අධ්‍යාපන පර්යේෂණයක යෙදුනොත් මේ පිළිබඳ ඔබතුමන්ලා අතර සාකච්ඡාවකට යොමු වුණොත් මේ වැඩේ කරලා පේපර් එකක් ප්‍රසන්ට් කරොත් ප්‍රායෝගිකව කරොත් ඊයරෙන්ද මේ දේ පිළිබඳ තවහට කියා දුන්නොත් මේ දැනුම 90ක් දක්වා ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒක හරි වැදගත් කාරණයක්. ඒක නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේක ප්‍රායෝගික ක්‍රියාවක් බවට පත් කරගන්න. අපි නිකන් ඔහේ කියාගෙන යනවට වඩා වැදගත් කාරණයක් වෙන්නේ අපේ දරුවන්ගෙන් අපි අහන්න ඕනේ විචාර බුද්ධිය කුළු ගැන්වන ප්‍රශ්නද කියලා. අපි ගොඩක් වෙලාට හිතන්නේ මේ ළමයි කියන්නේ හිස් බඳුන් අපිට හිතේ හැටියට පුරවන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. ඊට වැඩි වෙනස් කාරණයක් මේක පහන් දැල්වීමක් බව අපි තේරුම් අරගන්න අවශ්‍යයි. අපි දැනුම එකතු කරගෙන ඇවිල්ලා පුරවන්න හදන එකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අපි උගන්වනකොට මේ දලයි ලාමා කියනවා අපි
ඉගැන්වීමේදී දරුවන්ට කරුණු දැනුම පමණක් නොවේයි හදවතටත් කතා කරන්න අවශ්‍යයි. මොකක්ද ඒ කියන්නේ අපිට සහයෝගීතාවය, කරුණාව, දයාව, අන්මතයට ගරු කිරීම, උදව් කිරීම, සමාජශීලී බව, අන්තර්පුද්ගල සබඳතා, වෘද්ධිමය හැකියාව වගේ නොයෙකුත් කාරණා ඉගැන්වීමට අවශ්‍යයි. අපි 2018 පරිශ්‍රණ ගැන කතා කරන අවස්ථාවක මට මතකයි කවුරු හරි කිව්වා පරිශ්‍රණයක් කරා මේ ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ගේ අන්තර්පුද්ගල සබඳතා එහෙම නැත්නම් සමාජශීලී බව අන් අයට උදව් කිරීමේ හැකියාව කොච්චර දුරට පිරිහිනවද කියලා පරීක්ෂණ කරලා බලන්න කියලා. ඒක හරි වැදගත් කාරණයක්. ඉතින් අපි ඒ ගැන අවධානය යොමු කරනවා නම් අපට වෙනසක් ඇති කරන්න පුළුවන්. මේක හරි වැදගත් කාරණයක්. ඉගැන්විය යුත්තේ සිටිය යුත්තේ කෙසේද විනා සිටිය යුත්තේ කුමක්ද යන්න නොවේ. Children must be taught how to think, not what to think. හැබැයි අපි වැඩියෙන්ම කාලය ගත කරන්නේ දරුවන්ට හිතන්න ඕනේ කුමක්ද කියලා දෙන්නට. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ අපි දරුවෙකුට යම් කිසි විදිහක ව්‍යාකූල ගැටලුවක් විසඳන්න දෙනවා. හැබැයි ළමයාට මේක තනියම කරලා මේක විසඳා ගන්නට ඉඩ දෙන්නේ නැතුව දෙමව්පියෝ, ගුරුවරු, විශේෂයෙන්ම අම්මලා මේක කියලා දෙනවා. නෑ ඉස්සෙල්ලා අර කැලලනේ මෙහෙම කරන්න ඕනේ. ඉන් පස්සේ මේ බලන්නකෝ මේකනේ ඉස්සෙල්ලා කරලා මේ ඉස්සෙල්ලා මේක කරන්නකෝ ඉන්නකෝ මම ඒක කරලා දෙන්න. ඊට පස්සේ වයිදිට කරා අර සම්පූර්ණම ළමයා සිටි යුත්තේ කෙසේද පිළිබඳව ගන්න අත්දැකීම නැති කරලා අර කල යුත්තේ කුමක්ද කියන කටපාඩම් කිරීමක් බවට පත් කරනවා. ඉතින් ළමයින්ට චැලෙන්ජස් දෙන එක තමයි ගුරුවරයාගේ දක්ෂකම. නිවැරදි ප්‍රශ්න අහන එක. හැබැයි කල යුත්තේ කුමක්ද කියන එක නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ මනස පුහුණු කිරීමක් කියලා ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ඒ නිසාම තමයි. ඇල්බර්ට් අයින්ස්ටයින් දන්නවා මම හිතන්නේ ලෝකේ අග්‍රගණ්‍ය ප්‍රඥාවන්තයෙක්. හැබැයි ඇල්බර්ට් අයින්ස්ටයින් කතා කරලා තියෙන අවුරුදු 4ක් ගියායින් පස්සේනේ. මම හිතන්නේ අහලා තියෙනවා කට්ටිය කතාව. නිකන් ඔය මීට කලින් මේ මගේ අදහස් වලට වැඩිය මම ගිය සැරේ කට්ටියකින් ඉගෙන ගත්ත ඒවා. පාන්ති කාමරයේ ප්‍රශ්න ඇසීම ප්‍රචලිත කිරීම. පාඩම සඳහා පෙර සූදානම ඇගයීම. අධ්‍යාපනය හා පවුල් සම්බන්ධතා දියුණු කිරීම. විවෘත ප්‍රශ්න හා සංවෘත ප්‍රශ්න වලට සිසුන් දක්වන ප්‍රතිචාර. දැන් ඒක හරි ඉන්ටරෙස්ටිං වැඩක්. දැන් එකම ප්‍රශ්න පත්‍රයක සමහර කරුණු විවෘත ප්‍රශ්න වලින් අහනවා. සමහර ඒවා සංවෘත ප්‍රශ්න වලින් අහනවා. එතකොට ළමයින්ගේ කොච්චර දුරට හැකියාවන් පෙන්වනවද කියලා. නැවත මතක් කිරීම හා දැනුම් භාවිතය දියුණු කිරීම. ඇප්ලිකේෂන් කියන එක. පහසෙන් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න අතර බුද්ධිය මෙහෙය යුතු ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු දෙන විසින්ගේ විශේෂ ලක්ෂණ. උසහා බුද්ධිය අතර සම්බන්ධතාවයක් තිබේද? පෙරපාසල් අවධියේ ශාරීරික වර්ධනය හා අධ්‍යාපනය, අන්තර්පුද්ගල සම්බන්ධතා පිළිබඳ ජීවන කුසලතාවය ලෙස සහකම්පනය මාතෘකා. මම හිතන්නේ ඔකට මේ අහලා තියෙනවා මේ 21st century students outcome කියන කාරණය. ඒකෙදී ඔය කට්ටියට පේනවා මෙතන තියෙනවා කෝ සබ්ජෙක්ට්ස් කියලා. ඒ කියන්නේ අපේ විෂයානුබද්ධිත කරුණු තියෙනවා. ඒවා වටා තියෙනවා මැද්දෙන් තියෙනවා ස්කිල්ස්. මෙතන C4ක් දාපු එකක් තියෙනවා. ක්‍රිටිකල් තින්කින්, තාර්කික චින්තනය, කමියුනිකේෂන් සංවේදනය, කොලැබොරේෂන් සහයෝගීතාවය, ක්‍රියේටිවිටි නවනිපැයුම් කියලා. ඒ වගේම ලයිෆ් ඇන්ඩ් කැරියර් ස්කිල්ස්, ඔය ලීඩර්ෂිප්, එම්පති ඒ වගේ කාරණා. මෙතන තියෙනවා ඉන්ෆර්මේෂන් මීඩියා ටෙක්නොලොජි ඇන්ඩ් ස්කිල්ස් කියලා. මේ ක්‍රියේටිවිටි, කමියුනිටි කොලැබොරේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් කියන කාරණය. අපි ඔය කරුණු දිහා බලලා අපි පහුගිය දවස්වල මේ සාකච්ඡා ගණනාවක්ම තිබ්බා අපේ රටේ අධ්‍යාපනයට අපි විෂය කරගත යුතු. එහෙම නැත්නම් අපේ අධ්‍යාපනයේ රාමුව මොකද්ද? අපි මොනවද උගන්වන්න ඕනේ කියන කාරණය. කියලා අවසානයේ අපි මේ අපේ අධ්‍යාපනඥයින් පිරිසක් එකතු වෙලා හදාගත්ත ලයිස්තුවක් මේ තියෙන්නේ. විෂය කරුණු මෙතන අපි 7ක් හඳුනාගෙන තියෙනවා. ගණිතය, භාෂාව, ගණිතය, විද්‍යාව විෂයන් 3ක් ඇත්ත මෙතන මේ 7ක් කරගෙන තියෙන්නේ ඒ කොටුවට දාන්න පහසු වෙන්න. පරිසරය, පරිගණක, මුදල් හා ආර්ථිකය, සංස්කෘතිය හා ප්‍රජාව, සෞන්දර්ය දෘශ්‍ය හා රංග කලාව, දර්ශනය වාගේ කාරණේ. දර්ශනය ෆිලොසොෆි ඉගෙන ගත්තොත් හොඳයි නේද කියලා අපි කතා කරා. මේ අක්ෂර වින්‍යාසය ගැන මට තරහ වෙන්න එපා, මම වරද්දලා තියෙනවා ඒ ගොඩාක්. ඊළඟට මේ කුසලතා සහ නිපුණතා, තාර්කික චින්තනය, නිර්මාණශීලීත්වය, සංනිවේදනයේ සහයෝගය, සහකම්පනය හා සබඳතා කියන කාරණා. චරිත පෞරුෂය දිනු කිරීම අධ්‍යාපනයේ කොටසක්.
චරිත පෞරුෂය තුළ මම කුතුහලය කියන වචනේ දාලා තියෙනවා. කුතුහලය කියන්නේ ඉගෙනීමේ පළවෙනිම පුරුක පළවෙනිම පියවර. ලීඩර්ෂිප් එක මූලිකත්වයේ ගැනීම. නොපොස්බස්නා උත්සාහය චිත්ත ශක්තිය. මම හිතන්නේ ඒක වලාවක් අර ධර්මරාජකේ සම්මන්ත්‍රණ ආපුලා මම කියව මගේ ළඟ තියෙන වැදගත්ම චරිත ශක්තිය තමයි නොපොස්බස්නා උත්සාහය කියලා. මම ඉතින් කොහොම හරි මේ දේ කරන්න උත්සාහ කරලා තමයි යම් කිසි විදිහක ජීවිතයේ දක්ෂතාවයක් ඇති කරගෙන තියෙන්නේ. යම් කිසි ජයග්‍රහණයක් ඇති කරගෙන තියෙන්නේ. අනුවර්තනය වීමේ හැකියාව, නායකත්වය ගැනීම, සමාජය හා සංස්කෘති සාවේදී බව. ඒතර ඊට අමතරව මේ 21st century competency list එකේ වෙන රටවල් වල දාලා නැති කොටුවක් අපි තියෙනවා. ප්‍රඥාව හා සාර ධර්ම, මානසික ඒකාග්‍රතාවය, ගරු සැලකිලි හා නීතිගරුක බව, කැපවීම හා පරිත්‍යාගය, කෘතඥභාවය, දේශප්‍රේමය, ස්වයං සත්‍යාපනය, self actualization. ඉතින් මම හිතන්නේ අපි අපිට ඔය කට්ටිය පරිශ්‍රණවල මාතෘකාවන් වලට මේ ඕන එකක් එන්නට පුළුවන්. අපි ළමයින්ගේ දේශප්‍රේමය වැඩි කරනවාද? එහෙම නැත්නම් දේශප්‍රේමය නැති වෙනවාද අපි ඉගැන්වීමේ ක්‍රමය තුල? සහකම්පනය දියුණු කරනවාද? එහෙම නැත්නම් ළමයින්ගේ නායකත්ව ගැනීමේ හැකියාවට මොකද වෙන්නේ අධ්‍යාපන ක්‍රමවේදය තුල? අපි ඒක දියුණු කරන්නේ කෙසේද? එතකොට අපේ විෂය පරාසය ගොඩක් විශාලයි වැඩි වෙනවා කියන කාරණේ තේරුම් ගන්නට අවශ්‍යයි. appreciative inquiry කියන කතන්දරයේදී මම කියන්නේ අපි එක එක්කනාට ෆීඩ්බැක් දෙනවා. ඔයා හොඳයි දක්ෂයි. ඒකට අධ්‍යාපනය තුල ෆීඩ්බැක් කියන එක ඉතාමත් වැදගත් කාරණයක්. අපි කොහොමද දෙන්නේ ෆීඩ්බැක් දෙන එක තුල තමයි අපි කොච්චර දුරට සාර්ථකව මේ වැඩේ කරනවාද කියන කාරණේ අපි දකින්නේ. ඉතින් ඒ සඳහා අපි ඒ ෆීඩ්බැක් එක දෙන එක අපි කියලා දෙන එක කියන එක කළ යුතු ක්‍රමවේද තියෙනවා. මම මෙතනදී කරන්නේ මේක පැයක් ලෙක්චරයක් කරන්න පුළුවන් වැඩක්. වැදගත්ම කාරණේ වෙන්නේ දරුවන්ගේ දක්ෂතාවයන් හඳුනාගෙන ඒ දක්ෂතාවයන් තුලින් දරුවන් දියුණු වීම සඳහා මඟ පෙන්වීම. අපි දියුණුව කරාගෙන යන්නේ අපේ දක්ෂතාවයන් විසින්. අදක්ෂතාවයන් තරම් වැදගත් වෙන්නේ නැහැ. ඒකින්ද ළමයින්ගේ දක්ෂතාවයන් හඳුනාගත යුතුයි කියන කාරණේ තමයි මම මෙතන පෙන්වුම් කරන්නේ. ඊළඟට අපිට පරිශන කරන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ parenting, child rearing practices. දරුවන් තනන්නේ දරුවන් රැක බලා ගන්නා ක්‍රමවේද. සොක්‍රටිස් කියනවානේ මා දන්නා එකම සත්‍ය මා කිසිත් නොදන්නා බවයි කියන එක. මම හිතන්නේ පරිශ්‍රණයකට පිවිසෙන කෙනෙක් පළවෙනිම කාරණේ තමයි සත්‍ය Taman දන්නේ නෑ මේක. ඒකින්ද මේ වැඩේට බහින එක. Taman නොදන්නා බව යමෙක් දන්නේද හෙතම බුද්ධිමතකි. දෙමව්පියන්ගේ කාර්යභාරය පුළුල් ඔය කටට පේනවා. දෙමව්පියෝ ප්‍රශස්ත පෝෂණයක් ලබා දීම සෞඛ්‍ය සංරක්ෂණයට වඩා ආරක්ෂාව ඔය තුනට වඩා ප්‍රතිචාරාත්මක රැකවරණය එහෙම නැත්නම් ඉගෙනීමට අවස්ථා උදා කිරීම කියන කාරණය තුලින් ළමයින්ගේ අධ්‍යාපනය දියුණු කරනවා. අධ්‍යාපන කුසලතාවයන් වර්ධනය කරනවා. ඇයි මේක ඔබතුමන්ලාට පෙන්වන්නේ? මම විශ්වාස කරනවා එඩියුකේෂනිස්ට්ලා තමයි අපේ ගුරුවරු තමයි අපේ දෙමව්පියන්ට මඟ පෙන්වන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද දරුවන් රැක බලා ගන්න කියලා. ඒ සඳහා සෞඛ්‍ය ශාස්ත්‍රය සමග එකතු විය හැකි. නමුත් මෙතන අධ්‍යාපන ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒවා පෙන්වා දෙන එක ගුරුවරුන්ගේ වගකීමක්. දෙමව්පියන්ගේ විවිධ දරුවන් රැක බලා ගැනීමේ ක්‍රමවේදය තියෙනවා. විධායක ක්‍රමයේ අධිකාරී ආඥාදායක දෙමව්පියෝ ඉන්නවා. නොසලකිලිමත් දෙමව්පියෝ ඉන්නවා. ඔහේ ළමයි බලා ගන්න දෙමව්පියෝ ඉන්නවා. ඉතින් අපි කොහොමද මොන විදිහේ දරුවන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක්ද මේ කට්ටියට රෙකමන්ඩ් කරන්න ඕනේ. එහෙම නැත්නම් කියා දෙන්නට අවශ්‍ය කියන එක හිතන්න ඕනේ. ඒ තුලින් වෙනස්කම් තියෙන්න ඇති කරන්න පුළුවන්. අධ්‍යාපනයේ රහස සිසුන්ට ගරු කිරීමයි. හරි. දැන් මම මේ කතා කරේ ඔබට පොඩි අදහස් ගණනාවක් දෙන්නට. දැන් ලියන්න. ඔබ කරන්නට බලාපොරොත්තු වෙන දේ කුමක්ද? අපේක්ෂා කරන ප්‍රතිඵලය කුමක්ද කියලා. දැන් අර මම ඉස්සලා ගත්ත කොලේ ඒක ලියන්න. ඒක තාමත් වැදගත් වෙන එක ලියන එක. මොකක්ද කරන්න යන්නේ? කතා කරලා කියන්න බලන්න මේ අර ශාස්ත්‍රීය සංගීතයේ රසඥතාවය වැඩි කරන්න මොකක්ද කරන්න යන්නේ? කියන්න බලන්න සංගීත රසඥතාවය වැඩි කරන්න මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
තියෙන්න එපා. නිකම් බෑනේ. සර් දැන් මේ ශාස්ත්‍රීය සංගීතය කියන්නේ පොඩ්ඩක් භාවාත්මක පැත්තක් තියෙන එකක්. ඉතින් එතකොට මම බැලුවේ දැන් ඇත්තටම දැන් මුලින්ම යන දරුවන්ට මේ සංගීතයේ දැනුම තිබ්බට ඒගොල්ලොන්ට මේ ශාස්ත්‍රීයම පැත්ත කියන ඒකට තියෙන ඉන්ට්‍රස්ට් එක අඩුයි. ඉතින් ඒ නිසා ප්‍රථමයෙන් ඉතින් මේ ළමයින්ගේ ඒක හඳුන්වා දීම තුලින් හඳුන්වා දීමක් කොහොමද මොකද්ද ශාස්ත්‍රීය ඒ කියන්නේ ඒකේ මූලික බේසික් එක ගැන පොඩ්ඩක් දැනුවත් කරලා ඊට පස්සේ මේ අපිට පුළුවන් මේ දරුවන්ට දැන් මේ ඒ වගේ විශිෂ්ට ප්‍රවීණයන්ගේ ශාස්ත්‍රීය නිර්මාණ එකතුවන් අහන්න සලස්සලා දෙන එක. ඔව් වෙන මොනවාද? ඒ වගේම මේගොල්ලන්ගේ දෙනවා ඊට පස්සේ ඒ වගේම අතරතුර දැන් මේක ඇවිල්ලා මේ භාවනාවට කියන්නේ භාවාත්මක ඒ වගේ හින්දා අපි දරුවන්ගේ ඒ භාවනා කියන්නේ මොකද්ද අනුගත වීම එහෙම නැත්නම් ඒ පිටිබඳව රස විඳීමට අනුගත කිරීමට මේ ක්‍රමවේදයක් සලස්සලා සුදුසු පරිසරයක් සකස් කිරීම ඒ වගේද කරන්නේ? ඔව්. එයින් ලැබෙන ප්‍රතිඵල මොනවා කියලාද හිතන්නේ? ළමයි වැඩි වැඩියෙන් ඒ විදිහේ සින්දු අහන්න පුරුදු වෙයි, ඒ විදිහ අහලා ඒව රස විඳි ඒක නේද ප්‍රතිඵලය? ඔව්. ඒකෙන් ප්‍රතිඵලය කියන්නේ ඒ දේවල් ඒ විදිහට සාර්ථක වේදික කරගත්තොත් මම හිතනවා දරුවන්ගේ දැන් මේ තියෙන නව රසවින්දනයේ පැත්ත පොඩ්ඩක් උසස් වින්දනයකට යන්න පුළුවන් වෙයි. ඔව්. ඒක හරිම හොඳයි කියන එක. දැන් අපි දැන් හැම වෙලාවෙම හිතන්නේ දැන් අපි එක මනින්න ක්‍රමයක් තියෙන්න දෙපේ. තේරෙනවද මම කියන්නේ දැන් මුලින්ම අපි මේක වෙනස් කරන ක්‍රමයක් ගැන හිතනවා. ඔයා හිතන වෙනස් කරන ක්‍රම තමයි ඒක ගැන කරුණු කියලා දෙනවා. 2 රසවත් දේවල් අහන්නට පුරුදු කරනවා. 3 ඒ විදිහේ රසවත් දේවල් අහන්න සුසු පරිසරයක් සකස් කරලා භාවාත්මක විදිහට අහන්න කට්ටිය එකතු වෙලා අහනවා නැවත නැවත. ඒතකොට ඒ තුලින් ළමයි දියුණු වෙනවා කියලා හිතනවා. මමත් හිතනවා ඒක හරි කියලා. හැබැයි ඊට පස්සේ අපි ඒ වැඩේ කරන්න කලින් ළමයින්ගේ රසඥතාවයේ තිබ්බ තැනයි අපි වැඩේ කරයින් පස්සේ තියෙන තැනයි හඳුනා ගන්න මනින්ද ක්‍රමයක් තියෙන්න දෙපේ. ඒක මනින ක්‍රමය තමයි කියන්නකෝ. ඔව්. මම හිතුවේ මේ දැන් මේ ළමයිගෙත් එක්ක පොඩි සම්මුඛ සාකච්ඡාවන් ටිකක් ඔව්. ඔව්. ඒ කියන්නේ ඔයා ක්වොලිටේටිව් රිසර්ච් එකක් කරන්නේ සම්මුඛ සාකච්ඡාවක් ඉස්සෙල්ලා කරලා ඉන් පස්සේ කරලා ඒ කියන්නේ ඒගොල්ලොන්ගෙන් ප්‍රථමයෙන්ම බලනවා මේ ශාස්ත්‍රීය සංගීත ගැන තියෙන මේගොල්ලොන්ගේ දැනුම කොහොමද කියලා. ඊට පස්සේ මේගොල්ලොන්ගේ දැන් උසස් පෙළ විෂය නිසා මේගොල්ලොන්ගේ ශාස්ත්‍ර බලනවා. ඔයාගේ අර මේ පුහුණු කිරීමේ වැඩසටහනෙන් පස්සේ නැවතක් කර මම මේ ජනේලේ වහලා එන්න. ඔයාගේ පුහුණු වීමේ වැඩසටහනෙන් පස්සේ නැවසරයක් ඒ සම්මුඛ පරීක්ෂණයම කරලා බලනවා. එහෙමද කරන්නේ? ඔව් සර්. ඒ කියන්නේ ඊට පස්සේ මම බැලුවේ අවසානයේදී දැන් මේ සම්පූර්ණ ඒ වගේ ශාස්ත්‍රීය දැනුම ඒවා රස වින්දනයට දීලා ප්‍රථමයෙන් මේ ළමයින්ගෙන් සම්මුඛ සාකච්ඡා මගින් දැන් අතර කරනවා. එතකොට මොකද අපිට ඔය කියන්නේ ක්‍රමවේදයට අපි තව පියවරක් ඉස්සරහට ගිහින් දැනට අවශ්‍ය වෙන්නේ අපි නිකන් හිතන එක. මේක තමයි මම කරන්නේ. මේකෙන් මෙන්න මේ ප්‍රතිඵලය තමයි ඇති වෙන්නේ කියලා. මම හිතන්නේ අනික ඔක්කොමත් මේ විදිහේ දෙයක් දැන් කටුසටහනක් ලියන්නට ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. Thank you sir. ඊළඟ මාතෘකාවට යමු. මේක තමයි වැදගත්ම කාරණේ. අපි අධ්‍යාපන පර්යේෂණයක් කියන එක ඉලක්කගත කාරණයක්. නියම දිශානතියකට යොමු වෙන්නට ඔබ්ජෙක්ටිව් එකක් ලියන්න ඕනේ. මොකද්ද ඔබ කරන්න බලාපොරොත්තු වෙන කාරණේ. එතකොට මේ ඔබ්ජෙක්ටිව් එක ලියනකොට දැන් ඔය කලින් කියපු කාරණා දෙක තුන එකට ලියවෙන්නේ දැන් ඔය. මොකද්ද කරන්න යන්නේ කියන එක. එතකොට ඒක තුල ඇතුල් වෙනවා ඔබ කරන්නට බලාපොරොත්තු වෙන දේ. උදාහරණ වශයෙන් දියුණු කරන්නට, වෙනස් කරන්නට, අවම කරන්නට, උපරිමයට ළඟා කරගන්නට ඒ විදිහ වශයෙන් කරන්න බලාපොරොත්තු වෙන verb එක. මොකක් පිළිබඳවද? දැන් ඔය ඉස්සලා සර් කියපු එකේ සංගීත රසඥතාවය ළමයින්ගේ. සංගීත රසඥතාවය. එහෙම නැත්නම් සහකම්පනය, කුසලතාවයන්, ගණිතයට දක්වන දක්ෂතාවයන්, ලීඩර්ෂිප් එක මොකද්ද? කුමක් පිළිබඳව? ඊට පස්සේ කොහේද කවුරුන්ද පිළිබඳව? පහේ පත්තියේ සිසුන් පිළිබඳව, උසස් පෙළ සිසුන්ගේ ඒක තමයි සබ්ජෙක්ට් එක.
මම හිතන්නේ පැහැදිලි. එතකොට ඉලක්කය ඔබ කරන්නට බලාපොරොත්තු වන දේ කුමක් පිළිබඳවද කවුරුන්ද? දැන් මේ කාරණේ ලියන්න බලන්න. ඔය කට්ටිය රිසර්ච් එකට දැන් මාතෘකාවක් ලියාගෙන තියෙනවා. ඉන් පස්සේ අපි ලිව්වා කරන්නට බලාපොරොත්තු වන දෙය එයින් ලැබෙන ප්‍රතිඵලය. දැන් අපි ලියන්න ඕනේ ඔබ්ජෙක්ටිව් එක, ඉලක්කය. කරන්න බලාපොරොත්තු වෙන දෙය කුමක් පිළිබඳවද කවුරුන් පිළිබඳවද ලියන්න බලන්න. ලියලා දැන් අලුතෙන්ම කවුරු හරි කියන්න ඕනේ මට මේක. අර ඉස්සෙල්ලා කියපු තුන් දෙනා නෙමෙයි. කවුද කියන්නේ? මං අපි උදාහරණ කීපයක් දෙන්න. දැන් බලන්න මේක ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ඉස්සෙල්ලා. To evaluate reasons for lack of attention during classroom learning among school children in year 6 in Dharmaraja College. නේ? To evaluate මෙතන කරන්න හදලා තියෙන්නේ. ඒ කියන්නේ දිනු කරන්න එහෙම නෙමෙයි මෙතන action research එක නෙමෙයි නිකන් to evaluate. මේ ඊළඟ එක කියන්නේ to compare සංසන්දනය කර බලන්නට. The efficacy of learning between traditional teaching and learner centered teaching among year 12 students. බලමු අපි සිංහලෙන් ලියපු එකක් තියෙනවා කියලා. මේ තියෙන්නේ. අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගවේෂණය කරන්නට. මොනවද? පෙළපොත් කියවීමේ කුසලතාවයන් දුර්වල වීමට හේතු. කොහෙද? 3 පන්තියේ සිසුන්ගේ. කරන්න බලාපොරොත්තු වෙන්නේ සොයා බැලීම නොපැමිණීමේ ආධිනව. 13 පන්තියේ සිසුන්ගේ මේක සම්පූර්ණ නෑ. කොහෙද කියලා හරියටම නෑනේ මේ 13 ශ්‍රේණිය අහවල් ඉස්කෝලේ අහවල් තැන කියලා. මේ මෙතන කරන්න යන්නේ ගවේෂණය කිරීම. අන්තර්පුද්ගල සමන්තාවයන් පිරිහීමේ ප්‍රවණතාවය හා ඊට හේතු පහ ශ්‍රේණිය සිසුන් අතර. මෙතන කරන්න යන්නේ සංසන්දනය කර බැලීම. අධ්‍යාපනික සංවර්ධනය හා සමාජ කුසලතාවයන්. බාහිර විෂය ක්‍රියාකාරම යෙදෙන සිසුන්ගේ හා නොවන සිසුන් අතර. දැන් ඔයාලට පේනද මෙතන කරන්නේ කුමක්ද කියන එක මම ඉස්සෙල්ලා ඔය කට්ටිය තල්ලු කරා දියුණු කිරීමක් ගැන ලියන්න කියලා. මම ඒක හිතාමතාම කරේ මොකද අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ ඇක්ෂන් රිසර්ච් කියන්නේ යම්කිසි දෙයක් කරලා දියුණු කිරීමක් කියලා. මම මේ කරලා තියෙන්නේ නිකන් හොයා බැලීම, ගවේෂණය කිරීම, සංසන්දනය කර බැලීම. ඒවා දියුණු කිරීමක් නෙමෙයි. හැබැයි මේ ඔක්කොටම මේව කරන්න පුළුවන් නේ. දැන් අපි කියමු 3 ශ්‍රේණියේ සිසුන්ගේ පෙළපොත් කියවීමේ කුසලතාවයන් මෙතන කරන ගවේෂණය කරන දියුණු කිරීම. එතකොට දුර්වල වීමට හේතු හොයලා ඒවා නිවැරදි කරලා දියුණු කරන්න ඕනේ. පැහැදිලිනේ? එතකොට මෙතන 13 ශ්‍රේණි සිසුන්ගේ පාසල් නොපැමිණීම අවම කිරීම වෙනසක් කරන්න පුළුවන් අපට. නේ? 5 ශ්‍රේණි සිසුන් අතර අන්තර්පුද්ගල සලතා පිරිහීම අවම කිරීම. විෂය බාහිර ක්‍රියාකාර යෙදෙන සිසුන් හා එසේ නොවන සිසුන් අතර අධ්‍යාපන විෂය බාහිර ක්‍රියාකාරවල නොයෙදෙන සිසුන් අතර නොයෙදෙන සිසුන් අතර අධ්‍යාපනික සංවර්ධනය හා සමාජීය කුසලතාවයන් දියුණු කිරීම. එදී එහෙම වෙනස් ඉලක්කයක් ලියන්න පුළුවන්. ඔය ඉලක්කය ලිව්වයින් පස්සේ අපි හිතන්නට අවශ්‍යයි අපි කියන දේ ස්මාර්ට්ද කියලා. ඒ කියන්නේ අපි දැන් මේ කරමු කියලා යෝජනා කරන දේ ස්පෙસિෆික්ද? දැන් අපි කියමු උදාහරණයක් හැටියට අපි කියමු කවුරු හරි ලියනවා අපි කියමු 13 වසර සිසුන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම. ඒක ටිකක් ස්පෙસિෆික් නෑ නේද? අපිට එහෙම පුළුවන් ද කරන්න? තේරෙනවද? ඒක නිකන් ස්පෙસિෆික් වෙන්නට අවශ්‍යයි. හැබැයි 13 වසර සිසුන්ගේ සහකම්පනය දිනු කිරීම කියන එක ස්පෙસિෆික් වෙනවා නේ. මෙෂරබල් වෙන්න ඕනේ. මනින්න පුළුවන් වෙන යමක් ඕනේ. දැන් අපි කියමුකෝ ගණිත විෂයට ලබා ගන්නා ලකුණු මනින්න පුළුවන්. සමාජශීලී බව මනින්න පුළුවන්ද? මනින්න පුළුවන්. මනින්න බැරි නම් පරිශ්‍රණයක යෙදෙන්න බෑනේ. සමාජශීලී බව මනින්න ක්‍රමවේද තියෙනවා. ඒකනේ කියන්නේ ඉලක්කම් වලින් ගණන් කරලා නෙමෙයි countable uncountable කියලා කියනවානේ. ගණන් කරන්න බැරි qualitative research වලින් මේවා කරන්න වෙන්නේ. හැබැයි ඒවට අර ප්‍රශ්න මාලා දීලා ලකුණු එකතු කරන්නත් පුළුවන්. අපිට ඒක කරන්න පුළුවන්ද කියන එක. අපි කියමුකෝ කවුරු හරි හිතනවා අපට අවශ්‍යයි මේ පාසල් පද්ධතිය තුල මේ ඇසෙස්මන්ට් ක්‍රමය වෙනස් කරන්න. ඒක අපිට කරන්න බෑනේ. ඒක ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරන්න ඕනේ යන්නේ. අපිට ඒකට අනුගත වෙන්න සිද්ධ වෙන්නේ. not achievable නේ. ඒක නිසා. realistic ද කියලා. අපි කියමුකෝ සිසුන්ගේ පෝෂණ මට්ටම
100% ප්‍රශස්ත කරන්න. අපිට අමාරු වෙයි නේද? අපිට කරන්න බෑනේ රියලිස්ටික් නෑ නේවා. එතකොට අපිට තියෙන කාලයෙන් achieve කරන්න පුළුවන්. අපිට දැන් ඔය කට්ටිය අපිත් එක්ක සහභාගී වෙන්නේ මේ ඔක්තෝබර් 29 වෙනිදාට රිසර්ච් එකක් කරලා ප්‍රසන්ට් කරන්නනේ. ඉතින් ඒ කාලේදී achievable time එකක් ගැන හිතන එක හොඳයි. ඇත්තටම මම මේ වෙලාවේ අපි මූලික සාකච්ඡාවලදී යෝජනා කරා මීට පස්සේ කරන ලබන අවුරුද්දේ කරනකොට අපි මේ පරිශ්‍රණ පිළිබඳ දේශන මාලාවන් අවුරුද්දක් කලින් මාස 6ක් විතර කලින්වත් පටන් ගන්නවා කියලා. එහෙම නැත්නම් අපිට කාලෙ මදි වෙනවා. එහෙම නැත්නම් ඔය කට්ටිය මේ අවුරුද්දේ ප්‍රසන්ට් කරන රිසර්ච් එකෙන් ඉදිරි දිගහැරුම ඊළඟ අවුරුද්දේදී ප්‍රසන්ට් කරනවා කියලා හිතන පරිශ්‍රණයන් යෙදෙන්නට අවශ්‍යයි. මේ තියෙන මම මේ non achievable එකක් මාළුන්ගේ පුත්ත මේ ලොව දිග පළල දැන ගැනීමේ ඵලය කුමක්ද? දැන් සමහරු කියනවානේ මේ දිග කොච්චරද පළල කොච්චරද කියලා බුදුන් වහන්සේ කියලා තියෙනවානේ. හරි. දැන් ඔබේ ඉලක්කය ලියන්න. කවුරුන් කුමක් කොහේද අදාළ කරුණ කරන්නේ කුමක්ද? ඒතර කරන්නේ කුමක්ද කියන එක තමයි මම යෝජනා කරන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා දියුණු කරන්න, වෙනස් කරන්නට, එහෙම නැත්නම් සංසන්දනය කරන්නට, සොයා බලන්නට තමයි කරන දේ. මොකද්ද කරුණ? කරුණ අධ්‍යාපන කුසලතාවයන්, එහෙම නැත්නම් දෙමව්පියන්ගේ සහභාගීත්වය, එහෙමත් නැත්නම් අපි කියමුකෝ අධ්‍යාපන පරිසරය, පන්ති කාමරයේ තියෙන සිදුවීම් මාලාව, සිසුන් අතර ඇති වෙන ගස්ඨන නේ, ඒවා තමයි කරුණ හෝ සිදුවීම්. කවුරු කුමක් කොහෙද 3 වසර දරුණුරාජ විද්‍යාලයේ මහනුවර. එහෙම නැත්නම් 5 වසර තිත්තපජ්ජල මධ්‍ය මහා විද්‍යාලය තිත්තපජ්ජල. ඒ විදිහට කවුරු කුමක් සඳහා. හැබැයි කොයි කාලෙද කියන එකත් නේද? අපි කියන්න වෙනවනේ 2008 වසරද මේ එහෙම නැත්නම් 2020ද 2019ද 21 වසරද ඒ විදිහට නේද? කොයි කාලෙද කියන එක. හරි. ලියන්න බලන්න ලියලා දැන් කවුරු හරි මගෙත් එක්ක ෂෙයා කරන්න ඕනේ අදහස. කියන්නට ඕනේ. කියන්න බලන්න. ඉලක්කය තමයි වැදගත්ම කාරණය. අඩුම ගානේ 5 දිනක්වත් කියන්න ඕනේ ඉලක්කය. එතකොට තමයි අපිට මේක ගැන පොඩි මට අවබෝධයක් එන්නේ දැන් මම කියන කරන වැඩි හරියනවා කියලා. ඔබේ ඉලක්කය ලියන්න. අපේ මේ ස්වාමීන් වහන්සේගේ ඉලක්කය කියන්න බලන්න. හොඳ ලස්සන මාතෘකාවක් තිබ්බා. සර් හොඳයි සර්. මේ සර් ඉලක්කය තමයි මේ රිසර්ච් එක අවසානයේදී සර් දරුවන්ට හොඳ නිමාඩු කාලයක් ගත කළා කියලා දරුවෝ සතුටු වෙන්න ඕන. හරි. ඒක හරි. අපි පරිශ්‍රණයකට අදාළ වෙන විදිහට ඉලක්කය හරියට ලියනවා. එතකොට ඔබ වහන්සේගේ ඉලක්කය වෙන්නේ දරුවන්ගේ තෘප්තිමත්භාවය වැඩි කිරීමනේ. ද ඵලදායීතාවය වැඩි කිරීමද? නෑ මම එක ඉලක්කයක් විතරයි සර් කිව්වේ දැනට. ඔව් නෑ සමස්ත ඉලක්කය. ඔව් සමස්ත ඉලක්කයක් තියෙන අපි වැඩි කිරීමනේ දියුණු කිරීමනේ කරන්නේ. ඔව් ඵලදායීත්වය වැඩි කිරීම. ඵලදායීත්වය අපි ඵලදායී බව දියුණු කිරීම තමයි කරන්නේ කොහොමද කියන එකට එන්නේ නේ. දියුණු කිරීම තමයි වෙන්නේ. ඉම්ප්‍රූව් දියුණු කිරීම. මොකද්ද කරන්න හදන්නේ? ඵලදායීකත්වය නේ. දෙවෙනි කාරණය. කවුරු සම්බන්ධයෙන්ද? සාම්පල් එක. දරුවන් සම්බන්ධයෙන් සර්. ඔව් කොහේ ඉන්න දරුවන් කොහෙද කවුද මොන දරුවද ඔය? පාසල් දරුවන්. මොන පාසල්? පාසල් ධර්මරාජ විද්‍යාලයේ දරුවෝ. අපේ පාසලේ දරුවෝ. ධර්මරාජ විද්‍යාලයේ දරුවන්. මොන පන්තියේද? සර් මට 10 පන්ති ගන්න පුළුවන් සර්. 10 හරි 8 හරි. අපි කියනවා නම් ධර්මරාජ විද්‍යාලයේ පාසල් සිසුන් කියලා ගත්තොත් මුළු විද්‍යාලයේම සිසුන් 4000ක් ඉන්නවා. ඒ 4000 පෙන්눔 කරන්න සාම්පලයක් හදා ගන්න. ස්ටැටික් සාම්පලයක්. මට මේකෙදී ප්‍රයිමරි එකේ ළමයි ටිකකුයි මධ්‍යම අංශයේ ළමයි ටිකකුයි උසස් පෙළ ළමයිගෙම ගන්න පුළුවන් ඕනනම් සර්. ඒක තමයි. එතකොට වයස් කණ්ඩායම් කීපයක් නේද? නෑ මෙහෙමයි දැන් අපි එහෙම නෙමෙයි කරන්නේ.
ගන්න පුළුවන් ද කියන නෙමෙයි ඔබේ ඉලක්කය කුමක්ද? ඉලක්කය පරිපූර්ණ කර ගැනීම සඳහා සාම්පලය තෝරන්න ඕනේ. සාම්පලය සඳහා ඉලක්කයක් ලියන්නේ නැහැ. ඉලක්කය වෙන්න ඕනේ දැන් ඔබ වහන්සේගේ තියෙන කුතුහලයේ තියෙන්නේ සෑම වයසකම ළමයි පිළිබඳවමද එහෙම නැත්නම් 5 වසර ශිෂ්‍යත්වයේ කරන ළමයි පිළිබඳව. එහෙම නැත්නම් උසස් පෙළ විභාගය කරන ළමයි සම්බන්ධයෙන්ද? එහෙම නැත්නම් සෑම ළමයෙක් සම්බන්ධයෙන්ද? මම කියන්නේ මම මේ ඒ කියන්නේ O level වලට සූදානම් වන ළමයි 10 11 ළමයි. very good. එතකොට එහෙම තමයි. එතකොට මේකනේ මම කියන්නේ අර ස්මාර්ට් වෙන්න ඕනේ කියන එකනේ යන්නේ දැන් ඔය. එතකොට දියුණු කරන්නට ඕනේ නිවාඩු කාලේ ඵලදායීභාවය උසස් පෙළ සාමාන්‍ය පෙළ විභාගය සඳහා සහභාගී වෙන දරුණු රාජ විද්‍යාලයේ සිසුන් අතර. හරිනේ? හරි ක්ලීන් දැන්. හරිම ක්ලීන්. අපි ඉන්පස්සේ තමයි ඕක තව විස්තෘත කරගන්නේ. දැන් දියුණු කරන්නටයි අවශ්‍ය වෙන්නේ ඵලදායීතාවය දරුණු රාජ විද්‍යාලයේ 10 වසරේ සිසුන් අතර. ඊට පස්සේ ඊළඟට හිතන්නට වෙනවා මොකද්ද මේ ඵලදායීතාවය කියන එක කියන්නේ. ඒකින්ද එතකොට තමයි අර විශේෂිත ඉලක්කයට අමතරව තව සබ් ටොපික්ස් ගොඩක් එන්නේ. ඵලදායීතාවය යනු කුමක්ද කියන එක අර්ථ දක්වන්න වෙනවා. දියුණු කරනවා කියන එක අර්ථ දක්වන්න වෙනවා. ඊට පස්සේ අපි කොහොමද මේක කරන්නේ කියන එකත් හිතන්නට වෙනවා. ඒතකොට ඔය දැන් තමයි අපි අර නිවැරදි මේ මානයකට යන්නේ නේද මේ පරිශ්‍රණයේ. දියුණු කරන්න අවශ්‍යයි. ඒතකොට ඵලදායීතාවය කියන්නේ මොකද්ද? ඒක දියුණු කරන ක්‍රමය මොකද්ද කියලා අපිට හිතන්න වෙනවා. හැබැයි ඉලක්කයේ වශයෙන් අහවල් පන්තිවල ඉන්න දරුණු රාජ සිසුන්ගේ නිවාඩු කාලය ගත කිරීමේ ඵලදායීතාවය දියුණු කිරීම තමයි ඉලක්කය. ඒක බොහොම හොඳයි දැන්. ඒ ඇතින් පස්සේ කරන්නේ කොහොමද කියන තව සාකච්ඡාවට යමු අපි. හොඳයි තමයි අපි දැන් ඉන්ටර්වෙන්ෂන් එක මොකද්ද කියන එකත් ඔබ වහන්සේ හිතාගත්තද මොනවද කරන්න යන්නේ කියලා? ඔව් සර්. මොනවද? සර් මම ඉස්සලා දරුවන්ගෙනුයි දෙමව්පියන්ගෙනුයි සර් මම අහලා බලනවා. ඔව්. මේ නිවාඩු කාලේ ඒ අය සාමාන්‍යයෙන් ගත කරන්නේ කොහොමද කියලා. දරුවන්ගෙන් සහ දෙමව්පියන්ගෙන්. ඒගොල්ලෝගෙන්. ඔව්. ඊළඟට ඒකත් එක්ක වඩාත් එයාලා කැමති දේවල් මොනවද? නිවාඩු කාලේ එයාලගේ තුල තියෙනවා නම් මේක ඵලදායී කරන්න දැන් මන් තුල තියෙනවා අදහස්. නමුත් ඒක ඵලදායී කරන්න එයාලා වඩාත් මේ ඵලදායී කරන්න කළ හැකි දේවල් මොනවද? දෙමව්පියන්ගෙන් ඒ කට්ටියගේ අදහස් දරුවන්ගෙන් ඒ කට්ටිය අදහස් ගන්නවා ඉස්සරලා. ඔව් දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් අහලා බලන්න. ඊට පස්සේ මගේ තියෙන අත්දැකීම් වලට අනුව සහ මම හඳුනාගෙන තියෙන ආකාරයට ඵලදායී භාවය වැඩි කරන්න කටයුතු කර හැකි කොහොමද අර යෝජනයි මේ මගේ කරුණුයි එක ගලපලා මම දරුවන් සහ දෙමව්පියන් එක්ක සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒක මම සාරාංශ කරොත් කියන්නේ කොලැබොරේටිව් සහයෝගයෙන් යුතුව උපදේශනය සහිතව නිවාඩු කාලේ කලින්ම සැලසුම් කිරීම තුලින් නිවාඩු කාලේ ඵලදායකත්වය දිනු කරගන්නේ කෙසේද? දිනු කිරීම. ඒක නේද? හරි. ඒතකොට නියම දැන් අපි කියමුකෝ මට නිකන් හිතෙන්නේ ඔබ වහන්සේ කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් කට්ටිය ගෙන්නලා නිවාඩුවට යන්න කලින් ඒ කට්ටිය කරන්නේ මොනවද කියලා ලියනවා කියමුකෝ දෙමව්පියෝ ළමයි අරගෙන රැස්වීම. ඒ කට්ටියගේ ප්ලෑන් තියෙනවා. ඒතකොට ඒ ප්ලෑන් අතරට දිනු කරන්නේ කොහොමද මේ සම්ත්‍රණයක් මගින් ක්‍රමයකින් ඔබ වහන්සේත් කියනවා මෙහෙම මේවල් කරොත් මොකද මේක කරොත් හොඳ නැද්ද මෙහෙම ඒකලා ඒ කට්ටියට එකක් ලියන්න කියනවා නේද එතකොට ප්ලෑන් එකට අනුකූලව වැඩ කරාම ඵලදායී තත්ත්වය වැඩි වෙනවා කියන එක තමයි ඔබ වහන්සේගේ උපකල්පනය ඒ උපකල්පනය බොහෝ විට හරියයි නේද ඔව් සර් ඒ කියන්නේ මම දැකලා තියෙන මං ඊළඟට වෙනත් දැන් අපේ රටේ වඩා වෙනස් පාසල් නිවාඩු කාලේ විදේශ රටවල ගත්තාම දියුණු රටවල් වල මීට වඩා දිගයි. එතකොට ඒ රටවල් වල දරුවන්ට ඒ අය පවරලා තියෙන්නේ මොන වගේ කාර්යයන්ද? ඵලදායකත්වයට පත් කරන්න. සහ ඒ කාර්යයන් අපේ රටේ ක්‍රියාත්මක කළ හැකිද? සහ දරුවන්ට ක්‍රියාත්මක කළ හැකිද? ඊළඟට අපට කළ හැකි දේ මොනවද? ඵලදායක විදියට අපේ දෙමව්පියෝ දරුවෝ දෙගොල්ලම තෘප්තිමත් වෙන විදියට සතුටු වෙන විදියට දෙමව්පියන්ට නිවාඩු කාලේ දරුවන් වදයක් නොවන විදියට ඒ කියන්නේ බොහෝ විට දෙමව්පියෝ බලන් ඉන්නවා නිවාඩු ඉවර වෙන්නේ කවද්ද පුතාලා දුවලා ටික ඉස්කෝලේ යවන්නේ කියලා. අන්න ඒක වෙනස් වෙන විදිහට මේ දරුවෝයි දෙමව්පියෝයි සතුටින් මේ නිවාඩුව ගත කරන්න යම් ක්‍රමවේදයක් සකස් කිරීම. බොහොම හොඳයි. මේ මිරිස්සගේ මැඩම් කියන්නේ මොකද කියලා? ඉන්නවනේ මිරිස්සගේ නේද
මං අඳුරන කෙනෙක් ඉන්නා නේද? ඔව් සර්. හෙලෝ සර්. මට නම මතක තිබ්බා. කියන්න බෑ thank you sir. සර් මම ටිකක් පුළුල් විදියට හිතුවේ මට දැන් ඒක චුට්ටක් මේ ලිහිල් කරගන්න ඕනි කියලා හිතුණා. මම අලුත්ම අත්දැකීම දැන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා මේ ඔන්ලයින් ටීචින් කියන එකනේ සර් මාර්ගගත අධ්‍යාපනය. ඒකට ඒකේ මේ බලපෑම ගැන පාර්ශ්වකරුවන් ඒ කියන්නේ ගුරුවරු ළමයි දෙමාපියන්ගේ අසුරින් ප්‍රමාණාත්මකව සහ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න කියන එක තමයි මගේ ඔළුවේ ඉස්සෙල්ලම වැටුනේ. නමුත් දැන් මේක පොඩි කාලයකට නිසා එක චුට්ටක් මේ ස්පෙસિෆයි කරගන්න ඕනි කියන තැනට චුට්ටක් ආවා. ඉතින් ඒක ගැන මම හිතමින් ඉන්නවා. එතෙන්දී මට හිතුණා මේ දැන් මගේ භූමිකාව තියෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ නිසා විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා මාර්ගගත අධ්‍යාපනයේ තියෙන බලපෑම ගැන ප්‍රමාණාත්මක සහ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කියන එකක් තමයි දැනට මම අදහස් කරේ. ඒ කියන්නේ ඔය ඇක්ෂන් රිසර්ච් එකක් නෙමෙයි කරන්න යන්නේ ප්‍රැක්ටිකල් රිසර්ච් එකක් මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න යන්නේ. ඔව් සර් මොකද දැන් මේක අලුත් අත්දැකීමක් නිසා මේකෙදි කොහොමද අපි ඒ කියන්නේ දැන් ඇත්තටම පාසල තුල උගන්වනකොට අපිට බොහෝ දේවල් ඉන්ටරැක්ෂන්ස් නැහැ මෙතනදී. අපි තාක්ෂණයක් අපි ඉලක්කය ලියමුකෝ දැන් ඔක්කොටම ඉලක්කය ලියන්න පුළුවන් වෙන වැඩක් නේ අපි දැන් කරන්න යන්නේ. එතකොට ඔයාගේ ඉලක්කය වෙන්නේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතාවයන් නැති දරුවන් ඔන්ලයින් ටීචින් වලට මොකද්ද සිංහල වචනේ භාවිත කරේ? මාර්ගගත අධ්‍යාපනය. මොකක්ද ඒක? මාර්ගගත අධ්‍යාපනය බලපාන්නේ කෙසේද කියන එකයි මාතෘකාව නේද? ඔව් සර්. ඔව්. that's very good. එතකොට ආගේ කරන්න බලාපොරොත්තු වෙන්නේ කෙසේද කියලා සොයා බලන්න නේද? මොකක්ද වෙන්නේ කියන එක ගවේෂණයක් කරන්න යන්නේ. ගවේෂණයක් කරන්න. ප්‍රස්තුතය තමයි මේ මාර්ගදස්ත මේ ඔන්ලයින් ටීචින් කියන කාරණය. සාම්පල්ලික තමයි මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ. very good. ඒක හරිම හොඳ කාලීන මේවාක් වෙයි. මොකද ඔන්ලයින් ටීචින් ගැන අනික ඔක්කොම ගැන කතා කරාට විශේෂ අවස්ථා තියෙන අයට කොහොමද ඒ සඳහා අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙනවද කියන කාරණේ තමයි හොයන්නේ. ඒක බොහොම හොඳ කාලීන මේ මාතෘකාවක් බවට පත් වෙයි. very good. හරි සර්. thank you. අපි දැන් හරි මම හිතන්නේ අපි බොහොම ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ළඟට මාතෘකාවක් තියෙනවා. අපේ හිතේ ඇඳුණු වෙනස් කිරීමක් ඇති කරන්න පුළුවන් විදිහේ ඉන්ටර්වෙන්ෂන් එකක් ගැන අපි හිතලා තියෙනවා. ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලා හිතලා තියෙනවා. අපේ ඉලක්කයක් අපි පැහැදිලි ලියන්න තියෙනවා. මම හිතන්නේ හැමෝම මේ වැඩේ මේ වෙනකොට කරලා තියෙනවා. අපේ ඉලක්කයක් අපිට දැන් තියෙනවා. දැන් අපිට අවශ්‍යයි පරිශ්‍රණයේ ක්‍රමවේදය තෝරා ගන්න. කොහොමද මේක කරන්නේ? මොකක්ද කරන්නේ? කරන්න යන දේ මොකද්ද? දැන් හිතලා බලන්න ඔබ කරන්නට යන්නේ මේ ගණන් කිරීමක් සහ විස්තර කිරීමක්. දැන් අපේ මිරිස්සගේ මැඩම් කිව්වේ ගවේෂණය කිරීමක් නේද? ඒක නිකන් විශ්ලේෂණය කිරීමක් එතන කරන්න හදන්නේ. හේතු ගවේෂණයක් කරන්න හදන්නේ. එතකොට විස්තර කිරීමක් කියන්නේ නිකම්ම විස්තර කරනවා. විශ්ලේෂණය කරනවා කියන්නේ ඒකට හේතුපාදා වෙන කාරණා හොයා බලමින් මේක විශ්ලේෂණය කරනවා. ඇත්තම විශ්ලේෂණයේදී කියන්නේ මේක කොයිතරම් විදිහට වෙනස් වෙනවද, කොයිතරම් විදිහට විකාශනය වෙනවද, විවිධ කොටස් වල තියෙන්නේ කොහොමද කියන විශ්ලේෂණය. ගවේෂණයේදී ඇත්තෙම අපි කරනවා මේ දේට හේතු සාධක මොනවද? හේතුඵල හොයලා බලනවා. ඒක තමයි ගවේෂණය. අපි කරන අත්හදා අලුත් දෙයක් අත්හදා බලනවා කියන එක තමයි ඔරිජිනල් රිසර්ච් පර්යේෂණ කියන එක. එතකොට මේ අලුත්ම ක්‍රමවේදයක් අත්හදා බලනවා. හැබැයි මම බලාපොරොත්තු වෙන්නේ වැඩි හරියක් අධ්‍යාපන පර්යේෂණ අන්තිම කැටගරියකට. එහෙම නැත්නම් ඇක්ෂන් රිසර්ච් තත්ත්වයේ තමයි තියෙන්නේ. ඇක්ෂන් රිසර්ච් තමයි අපි කරන්නේ. මේ තියෙන්නේ මුලින්ම එකට කියනවා විස්තරාත්මක පර්යේෂණ, දෙවෙනි එක විශ්ලේෂණාත්මක පර්යේෂණ, තුන්වෙනි එක ගවේෂණාත්මක පර්යේෂණ, සම්පරීක්ෂණ තමයි අපි ඔය කියන මේ අලුත් අත්හදා බැලීම්. අන්තිම වශයෙන් තියෙන ක්‍රියාමූලික පරීක්ෂණ. දැන් ක්‍රියාමූලික පරීක්ෂණ තමයි මම හිතන්නේ අපි වැඩියෙන්ම කරන්නේ. ගුරුවරු වශයෙන් කියන එකට ක්‍රියාමූලික පරීක්ෂණ කියලා කියනවා. වෛද්‍යවරු වශයෙන් අපි කියන්නේ ක්ලිනිකල් ඔඩිටින් කියලා. මේ හා සමානම දෙයක් තමයි අපි කරන්නේ ක්ලිනිකල් ඔඩිටින් වල. ඇත්තටම මම මගේ විශේෂඥතාවය නෙමෙයි මගේ දක්ෂතාවය හරි මගේ දැනුම වර්ධනය වෙන්නේ මේ ඇක්ෂන් රිසර්ච් වල වර්ධන වලට මගේ විශේෂ උනන්දුව තියෙන්නේ මම ක්ලිනිකල් ඔඩිටින් කියන කාරණය සෞඛ්‍ය ශාස්ත්‍රය තුල ප්‍රවර්ධනය කරන්න ප්‍රචාරය කරන්න
මූලිකත්වය ගන්න කෙනෙක්. ක්ලිනිකල් ඔඩිටිං. ඒතර ක්ලිනිකල් ඔඩිටිං වලින් කරන්න කියලා කියන්නේ අපි රෝගීන් බලා ගැනීමේ ක්‍රමවේදවල අපේ තියෙන සාර්ථකත්වය අපි මැන බැලිය යුතුයි. සාර්ථකත්වය මැන බැලීම තුලින් අලුත් දේවල් අත්හදා බැලිය යුතුයි කියන කාරණය. එතකොට අලුත් දේවල් සොයා ගන්න නෙමෙයි අපේ දැනට භාවිතයේ තියෙන දේවල් වල වඩා සාර්ථකත්වයක් සොයා ගන්න අවශ්‍යයි. ඒවට අපි කියනවා ක්ලිනිකල් ඔඩිටිං කියලා. එතකොට ටීචර්ස්ලා කරන්නේත් ඒහා සමානම දෙයක් තමයි මේ ඇක්ෂන් රිසර්ච් කියන කාරණේ. ඉතින් අපි කියන ක්ලිනිකල් ඔඩිටිං ඇක්ෂන් රිසර්ච් එකම දෙයක්. අපි බලන්න ගියාම එකම විදිහේ වෘත්තිකයන් කොටස් දෙකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඒක තමයි මම මේ නැවතත් මේ කියන්න අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් ඔය කට්ටිය හිතලා බලන්න ඔය කට්ටියගේ පරීක්ෂණය මොකද්ද? ක්‍රියාමූලික නේද ගොඩක් අය කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර අය විශ්ලේෂණයන් කරනවා, සමහර ගවේෂණයන් කරනවා, සමහර ක්‍රියාමූලික කරනවා. එතකොට තමන්ගේ පරිශ්‍රණය මොකද්ද කියන එක මේ දැන් හිතා ගන්න මට කියන හැටියට දැන් අපේ මිරිසගේ මැඩම් කරන්න හදන්නේ ගවේෂණයක්. මොකද ගවේෂණයක් කරනකොට තමයි අර ෆෝකස් ගෲප් ඩිස්කෂන් තියලා මේක වුණාද මෙහෙම වුණාද මොනවාද කියලා හොයලා බලන්නේ නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේ කරන්න දන්නේ ක්‍රියාමූලික එකක්. එතකොට අපේ ඔය සංගීතය ගැන සර් කරන්න යන්නේ ක්‍රියාමූලික ඇක්ෂන් රිසර්ච් එකක් කරන්න හදන්නේ. එතකොට ඊළඟට අපි තේරුම් ගන්න අවශ්‍යයි අපේ තියෙන පර්යේෂණයේ එකතු කරන දත්ත මොනවද කියන කාරණය. දත්ත ගණන් කරන්න පුළුවන් ඒවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් කරන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ගණන් කරන්න පුළුවන් ඒවා තමයි ළමයින්ගේ උස, බර, විභාගයට ගත්ත ලකුණු ප්‍රමාණය. ඒවා නේ. එතකොට ඒවා අපට ගණිතමය වශයෙන් ගණන් හදන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් උස හා ගණිතයට ගන්න ලකුණු අතර සම්බන්ධයක් තියෙනවාද? උස සහ බුද්ධිය අතර සම්බන්ධයක් තියෙනවාද? උසයි බරයි අතර සම්බන්ධයක් තියෙනවාද? ඒ වගේ වශයෙන් නේ. හරි. ඒ වගේම සමහර ගණිතය ගණන් කළ හැකි නමුත් සමහර දේවල් ඒවට භාග නැති ඒවා තියෙනවා. දැන් ළමයි ගණන් කරන්න පුළුවන් ළමයි භාග නැහැනේ. ගංගා ගාන ගණන් කරන්න පුළුවන්, පන්ති ගණන ගණන් කරන්න පුළුවන්, පාසල් ගණන් කරන්න පුළුවන්. ඒ වගේ භාග නැහැනේ. ඉතින් අර මුලින් තිබ්බයි භාග වශයෙන් බෙදන්න පුළුවන්. නමුත් ඒ විදිහේ ගණිතෙමය. ඊට පස්සේ ගණන් කරන්න බැරි දේවල් තියෙනවා. හැඟීම්, කරුණාව, සතුට, අපි කියමුකෝ ඔය සංගීතය පිළිබඳ රසඥතාව, ඒවා ගණන් කරන්න බෑ. ඒවට කියනවා ක්වොලිටේටිව් රිසර්ච් කියලා. අරවට කියනවා ක්වොන්ටිටේටිව් රිසර්ච් කියලා. ඒතකොට අපි කරන්න යන පර්යේෂණය කුමක්ද කියන එක ස්වභාවය කුමක්ද කියන එකත් අඳුනා ගන්න එක වැදගත්. අවසාන වශයෙන් ගත්තාම අපේ පර්යේෂණය විස්තරාත්මක, විශ්ලේෂණාත්මක, ගවේෂණාත්මක, සම්පරීක්ෂණ වූ ක්‍රියාමූලික වෙන්න පුළුවන්. ඒ තුල අපි කරන පරීක්ෂණ දත්ත අනුව අපිට වර්ග කරන්න පුළුවන් ගුණාත්මක හරි ප්‍රමාණාත්මකව. ඔය දෙකම එකට භාවිතා කරන ක්‍රමයට කියනවා මිශ්‍ර ක්‍රමය කියලා. ඒත් දැන් මම හිතන්නේ මේ මොහොතේ ඔය කට්ටිය හිතා ගන්න ඕනේ ඔය කට්ටියගේ පරිශ්‍රණය මොකද්ද? ගවේෂණයක්ද, විශ්ලේෂණයක්ද, එහෙම නැත්නම් ඇක්ෂන් රිසර්ච් එකක්ද කියන එක. ඒත් එක්කම ලියන්න ඕනේ එකතු කරන දත්ත ගණන් කරන්න පුළුවන් දත්තද, ගණන් කරන්න බැරි දත්තද, ක්වොන්ටිටේටිව් රිසර්ච් එකක්ද, ක්වොලිටේටිව් රිසර්ච් එකක්ද කියලා. බලන්න කවුරු හරි උදාහරණ කියන්න මට. කවුරු හරි කියන්න බලන්න උදාහරණයක් මොකද්ද තමන්ගේ කරන පරීක්ෂණය මොකද්ද කියලා. කතා කරමු නැති කවුරු හරි කියන්න දැන්. අර පස්වෙනියට රෙජිස්ටර් වෙච්ච ටීචර් කවුද? අංක 5 තියෙන්නේ. හලෝ. රෙජිස්ට්‍රේෂන් අංක 5 කවුද? මට නම මතකයි ඒකයි. මිසිස් රණගම කියලා ඉන්නේ ප්‍රොෆෙසර්. ඒක තමයි. ඔව්. රණගම මිස් කියන්නකෝ. හරි එහෙනම් යා නැත්තම් කවුද අනික් එක්ක නම මතක තිබ්බේ 11 නම්බර 11. හලෝ
number 11 කියන්නකෝ. number 11 ඉන්නේ මිස් කොඩිපිලි කියන කෙනෙක්. කොයි? මිස් කොඩිපිලි ඔව් කියන්න. හලෝ. කවුරු හරි කතා කරන්නේ නැත්නම් මට මේ නිකන් ડિප්‍රෙස් කවුරුත් නැද්ද කියලා ස්ක්‍රීන් එකට කතා කරගෙන ඉන්නකොට. හෙලෝ හලෝ ඕකේ. සර් මං කරන්න හිතාගෙන ඉන්නේ ළමයින්ගේ සවන් දීම වැඩි දියුණු කිරීම. excellent very good. ළමයින්ගේ අපවසරයක් ඔයාගේ ඔබ්ජෙක්ටිව් සම්පූර්ණයෙන් කියන්නකෝ බලන්න. ළමුන්ගේ සවන් දීම වැඩි දියුණු කිරීම. ඔව් සර්. excellent very good. I'm very happy. එතකොට ළමුන්ගේ සවන් දීම වැඩි කිරීම තමයි මේ මාතෘකාව නේ. ඔව් සර්. ඉලක්කය මොකක්ද ලියන්නේ? මොන පන්තියේද? හත ශ්‍රේණියේ සිසුන්ගේ සර් කරන්න හිතාගෙන. රාජ විද්‍යාලයේ නේ. ධර්මරාජ විද්‍යාලය. ධර්මරාජ විද්‍යාලයේ හත ශ්‍රේණියේ සිසුන්ගේ සවන් දීමේ හැකියාව දියුණු කිරීම. සවන් දීම වැඩි දියුණු කිරීම. excellent very good. එතකොට මට කියන්නකෝ දැන් මොකද්ද කොහොමද කරන්න හදන්නේ? සර් මුලින්ම මං පළවෙනිම පියවර විදියට හිතුවේ දවසකට දැන් අපේ පීරියඩ් එකට පන්තියට ගියාම මුලින්ම විනාඩි 5ක් නිහඬව ඉන්න වෙනවා සතියක් විතර සර්. ඊට පස්සේ නිහඬව ඉන්න වෙලාවට යාළුවට ඇහිච්ච දේවල් ඉන්නකොට දැන් පන්තියේ යාළුවා නිහඬව හිටියට අනිත් පන්තිවල සද්ද ඇහි. ඒ ඇහෙන දේවල් වචන වලින් ඇහෙන දේවල් ලියන්න දෙනවා. ඔව්. ඒ ඔය විස්තර කරන වගේ ක්‍රමවේදය කියන්නේ ඉන්ටර්වෙන්ෂන් එක නේද? ඒ කියන්නේ කොහොමද ඒක දියුණු කරන්න ක්‍රමය. එතකොට මේක මනින්නේ කොහොමද සවන් දීමේ හැකියාව? සවන් දීමේ හැකියාවද ඔයා මනින්න යන්නේ? සවන් දීමේ ක්වොලිටි එකද? ක්වොලිටි එක සවන් දීම. ඒක කොහොමද මනින්නේ? ඒක මනින්න සර්. එතකොට මනින එකට නම් මං හිතන් ඉන්නේ සර් මම උගන්වන එකේ තනියෙන් එයාලා නෝට් එකක් හරියට ලියනවද කියලා බලනවා. right. එතකොට ඔයාට සවන් දීමේ හැකියාව මනින්නේ ඔයාගේ පන්තියේ ඉගැන්වීමේ සටහන සකස් කිරීමේ හැකියාව මනලා නේද? ඔව්. ඒ කියන්නේ මම උගන්වන එක යාළුවා තනියෙන් නෝට් එක ලියා ගන්නවා. දැන් අපි කියනවා නැත්තම් මේ නෝට් එක ළමයින්ට වෙනදට එහෙම නැතුව යාළුවා තනියෙන් ලියා ගන්නවා. මම කියන දේ ඇතුලෙන් නෝට් එකක් හදාගෙන ලියනවා. ඒක හරිම හොඳයි. හැබැයි ඔයා එතකොට මනින්නේ සවන් දීමේ හැකියාව පමණක් නෙමෙයි සවන් දීමේ හැකියාව, ධාරණය කර ගැනීමේ හැකියාව, නැවත ලිවීමේ හැකියාව ආදී වශයෙන් කාර්ය කීපයක්. එතකොට ඔය හදන්නේ සවන් දීමේ හැකියාව දියුණු කිරීම තුලින් ළමයාගේ අනිකුත් කුසලතාවයන් එක්කම තමයි මනින්නේ. එතකොට අපි ඒවට කියනවා සරොගේට් කියලා. ඒ කියන්නේ කෙලින්ම ඒකම නෙමෙයි මනින්නේ, එහා සම්බන්ධ වෙච්ච වෙන දෙයක් මනින්නේ. ඒක හොඳ ක්‍රමයක්. එතකොට ඉන්පස්සේ ඒකේ දත්ත කොහොමද එකතු කරගන්නේ? මේ ගණන් කළ හැකි ඒවායින් දෙකතු කරගන්නේ quantitative ද qualitative. දැන් අපි කියමුකෝ ළමයා අපි කියමු සටහනක් ලියනවා. එතකොට මේ සටහන් අරගෙන ඔයා ලකුණු දෙනවද කරන්නේ? එහෙම නැත්නම් ලකුණු දෙනවා. ඒ කියන්නේ ඔයා කරන්නේ මේ ගණන් කරන්න පුළුවන් විදිහේ රිසර්ච් එකක්. ඔව් සර්. එතකොට ඔයාගේ ඉන්ටර්වෙන්ෂන් එකට කලින් එක කරලා බලලා ඊට පස්සේ ඔයාගේ ක්‍රමවේදය දීලා ඊට පස්සේ නැවත කරලා බලනවා. එහෙමද කරන්නේ? ඔව් සර්. පෙරහා පසු ඇගීමක් කරනවා. very good. පෙරහා පසු ඇගීමක් කරන එක හරිම හොඳයි. එතකොට ඔයා කරන්න යන්නේ ළමයින්ගේ සවන් දීමේ හැකියාව ඉස්සරලා මනිනවා. ළමයින්ට ඔයා කියලා දෙන පාඩමක සටහනක් ලියන්න කියනවා. පාඩම සටහන කියනවා. ඒක කරනවා. ඊපස්සේ අර පුහුණු කිරීම කරනවා. මේ ඔයා මේ සවන් දීමේ හැකියාව දිනු කිරීමේ පුහුණු පාඨමාලාව කරනවා. ඊට පස්සේ නැවත අර විදිහටම කරලා බලලා පෙරස that's very good. හරිම හොඳ රිසර්ච් එකක්. ඒක හරිම වටිනා රිසර්ච් එකක් වෙයි. මට නිකන් දැන් හිතෙන ප්‍රශ්න තමයි ඔයා ඉස්සරලා උගන්වන දේවලුයි පස්සේ උගන්වන දේවලුයි සමානම් වෙන්න දෙපේ. ඔව් සර් ඒක නම් හිතුවේ නෑ. පස්සේ පැටලිල්ලක් වෙනවනේ. අනිත් තමයි මට හිතෙන්නේ ඔයා උගන්වන පන්තියේ උගන්වන අපි කියමුකෝ විනාඩි 45
විනාඩි 5ක් උගන්වනවා විනාඩි 2ක් සටහන් ලියලා දෙනවා. විනාඩි 5ක් වුණා ඒතර දැන් මේ පළවෙනි සැරේ කරපු ක්‍රමවේදයම පස්සේ කරන්න ඕනේ. එතකොට සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ. so එතකොට ඔයා කරන්න යන්නේ quantitative assessment එකක් කරන්න යන්නේ. ගණන් වලින් හදලා බලලා කියන්න පුළුවන් එකක්. that's very good. ඒත් එක්ක සම්බන්ධ කරගන්න නැද්ද මේ මේ පිළිබඳ තියෙන තෘප්තිමත්භාවය ළමයින්ටම දැනෙන්න විදිහ එහෙම කියලා ફોකස් ගෲප් ඩිස්කෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඒකත් එක්ක? ඔව් සර් මොඩිෆයි කරන්න පුළුවන්. මම තාම සර්ගේනුත් කියන දේවල් නුත් දැනුම අරගෙන තාම හිතනවා සර්. අර ටික තමයි දැනෙන්නේ. very good. හරි. අපි එහෙනම් ඊළඟට යමු. තව විනාඩි 15කින් ඉවර කරනවා මේක. ඔව් විනාඩි 15ක් අපේ කාලය ගත කරන්න පුළුවන්. එතකොට ඊළඟට දැන් අපේ පරිශන ක්‍රමවේදය තියෙන. අපි දැන් ක්‍රමවේද ගැන කතා කරන්නේ. ඒක විස්තරාත්මකද? දැන් ඔය මැඩම් කියපු කතන්දරේ ඒක ක්‍රියාමූලික පරිශනයක්. ඉන්ටර්වෙන්ෂන් එකක් තියෙනවා. පෙර සිදුවෙන දේවල්, පසු සිදුවෙන දේවල් සමග සංසන්දනය කරනවා. එතනදී කරන්නේ ගුණාත්මක දෙයක් කරන්නේ. හැබැයි අපි ෆෝකස් ගෲප් ඩිස්කෂන් එකක් තිබ්බොත් ප්‍රමාණාත්මකයක් කරන්නේ. ෆෝකස් ගෲප් ඩිසයින් කරලා ගුණාත්මක හේතුත් කියනවා. එතකොට ළමයි කියනවා අනේ මට තේරෙනවා ටීචර් දැන් ඉස්සරට වැඩි අපි හොඳට අහුම්කම් දෙනවානේ. අපි ඉස්සර කියන දේවල් අහන්නෙම නැතුව හිටියේ නේද? මැඩම් කිව්වට මොනවා තේරෙන්නේ නැහැ. ඔය ඉතින් අපි ලියා ගන්නවා. දැන් මේ සටහන් ලියන්න ඕනේ නේද මම මත අන්න ගුණාත්මකකේ. ඉතින් ඒක හින්දා ඒක පෙර සහ පසු විපරම් කිරීම. හරි. අපි ඊළඟට වැදගත් වෙන්නේ අපේ නියදිය තෝරාගන්නේ කොහොමද කියලා. දැන් අපේ හාමුදුරුවෝ ඉස්සෙල්ලා කිව්වනේ නියදිය වශයෙන් දර්වාජ විද්‍යාලයේ සිසුන් කියලා. අපි ඊට පස්සේ ඒක අමාරු නිසා අපි අර මේවා හැකට ගත්තා. හැබැයි අපේ අපේක්ෂාව තියෙන්නේ මුළු දර්වාජ විද්‍යාලීය සිසුන් පිළිබඳව නම් අධ්‍යයනය කරන්නට අපට නියදියක් තෝරා ගන්න පුළුවන්. සාම්පලයක් නේ. අපි ඒකට කියනවා සාම්පලයක් කියලා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. අපි ඉස්සලාම් හිතන්න ඕනේ ඇයි නියදියක් තෝරා ගන්න කියලා. දැන් ගොඩක් දේවල් දැන් අපි ඔය අන්තිමට කතා කරපු ටීචර්ගේ රිසර්ච් එකට නියදියක් තෝරා ගන්න බැහැනේ. නියදියක් තෝරා ගන්න ඕනේ නැහනේ. මුළු පන්තියේම ළමයි ඒක කරන ඇක්ෂන් රිසර්ච් යන්නේ. ඒකට ඒක නියදියක් අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි තව කියපු මාතෘකා ගොඩක් ඒ වගේ නියදියක් අවශ්‍ය නැහැ. ඇක්ෂන් රිසර්ච් වල නියදියක් තෝරා ගන්න බෑ ඇත්තෙම. මොකද මේ පන්තියේම කරන්න ඕන දෙයක් මේක. ඒක නිසා. හැබැයි සමහර දේවල් තියෙනවා නියදියක් තෝරා ගන්න අවශ්‍යයි. නියදියක් තෝරා ගන්නකොට අපි හිතන්න ඕනේ අපේ නියදි රාමුව කුමක්ද කියලා. දැන් අපි කියමුකෝ ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට තියෙන දුරස්ථ අධ්‍යාපනයේ ගැටලු කියලා ගත්තොත් ඒකේ නියදි රාමුව මොකද්ද? ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ මුළු මහත් ශිෂ්‍යයෝ මිලියන කීයක් ඉන්නවද? මිලියන 6ක් 7ක් විතර ඉන්නව නේද ශ්‍රී ලාංකික ශිෂ්‍යයෝ? ඒ මිලියන 6 7 ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒක තමයි නියදි රාමුව. එහෙම නැත්නම් 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන් කොච්චරක් ඉන්නවද? ලක්ෂ 3මාරක් ඉන්නවා. අපිට පුළුවන් දේ හැම එක්කෙනෙක් ගාවට ගිහින් කරුණ එකතු කරන්න, දත් එකතු කරන්න. එහෙම කරන්න බෑ. අන්න ඒ වගේ වෙලාවක තමයි අපට සාම්පලයක් තෝරා ගන්නට අවශ්‍ය. සාම්පලයක් තෝරා ගැනීමේදී අපි ප්‍රශ්න කීපයක් මතුවෙනවා. එකක් තමයි සාම්පලයක් වශයෙන් කී දෙනෙක්ද තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. මේක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. මටවත් හරියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන මම ගොඩක් කියන්න යන්නේ නැහැ. හැබැයි දැන් අපි අනුයුක්ත කරනවානේ ඔය කට්ටිය තව මේ විද්වතෙක් එක්ක එයාගෙන් අහන්න කොහොමද කරගන්නේ කියලා. බැනුම් අහන්න නම් බැරි ප්‍රශ්න අපිට බාර දීලා නිකන් ඉන්නව නේද කියලා. කමක් නැහැ නේ. ඊළඟට නියදයක් තෝරා ගැනීමේදී ක්‍රම දෙකක් භාවිතා කරනවා. එකක් තමයි සම්භාවිතාවයට අනුව ගන්නවා, සම්භාවිතාවෙන් නැතුව ගන්නවා. සාමාන්‍යයෙන් ගණන් කරන්න පුළුවන් දත්තත් එක්ක වැඩ කරනකොට සම්භාවිතා නියදයක් තෝරා ගැනීම තමයි කරන්නේ. ගණන් කරන්න බැරි ඒවා ක්වොලිටේටිව් රිසර්ච් වලදී සම්භාවිතාවයක් නොවන නියදි තෝරා ගන්නවා. මේ දෙක මොකක්ද කියලා මම ඊළඟ ස්ලයිඩ් එකේදී කියලා දෙනවා. සම්භාවිතා නියදි ගැනීම සම්භාවිතාවයක් කියන්නේ probability sampling කියන එකෙන් අදහස් කරන්නේ ඒ සාම්පලය අර මුළු සාම්පලයම රිප්‍රසන්ට් කරනවා කියන එක. අපි කරනවා අහඹු නියදි ගැනීම කියලා. අපි කියමු උදාහරණයක් හැටියට පන්තියේ ළමයි 40ක් ඉන්නවා. 40කින් අපි 5 දෙනෙක් තෝරා ගන්න ඕනේ. අපි තුන්ඩු අදිනවා. ඇදලා 5 දෙනෙක් තෝරා ගන්නවා. ඒකට කියනවා අහඹු නියදි ගැනීම. ක්‍රමානුකූල නියදීම කියන එක කියන්නේ පන්තියේ 40ක් ඉන්නවා අපිට 8 දෙනෙක් ගන්න ඕනේ. ඒකින්ද පළවෙනි දිනෙන් පටන් ගන්න
පස්වෙනියා 1 5 10 15 20 25 30 35 40 ඒ විදිහට ගන්නවා. ඒකට ක්‍රමානුකූල නියැදීම කියනවා. ඊළඟට ස්ථායිගත නියැදීම කියන එකකින් අදහස් කරන්නේ stratified sample කියන එක. දැන් උදාහරණයක් හැටින් අපිට කියමුකෝ අපි ඔය ඉස්සලා කියපු ශ්‍රී ලාංකික සිසුන්ගේ දුරස්ථ අධ්‍යාපනයේ තියෙන දුෂ්කරතා. එතකොට අපි ස්ට්‍රැටිෆයිඩ් කරනවා කියලා කියන්නේ අපි ප්‍රොවින්සස් 9ක් තියෙනවා. එක ප්‍රොවින්ස් එකකින් ප්‍රොවින්සස් 9ක් හැටියට කොටස් කරලා ගන්නවා. ඉන්පස්සේ ඒ තුලින් විවිධ මට්ටම් වල පාසල් වලින් සුළු සුළු සාම්පල් අරගන්නවා. ඒවා කියනවා ස්ථායිගත ස්ට්‍රැටිෆයිඩ් සාම්පල්. ක්ලස්ටර් සාම්පලින් කියන්නේ ඒ විදිහටම තමයි පොකුරු වශයෙන් අරගන්නවා. දැන් අපි කියමුකෝ අර විදිහේ ප්‍රොවින්සස් 5ට බෙදලා ඊළඟ ගන්නව නෙමෙයි. මෙතනින් ක්ලස්ටර් එකක් ගන්නවා, මෙතනින් ටිකක් ගන්නවා, මෙතනින් ටිකක් ගන්නවා. මල්ටි ස්ටේජ් සාම්පලින් එහෙනම් බහුනියදී නියැදීම කියන එක අදහස් කරන්නේ මම අර කිව්වා වගේ ප්‍රොවින්සස් අරගන්නවා, ප්‍රොවින්ස් එකකින් ක්ලස්ටර් එකක් අරගන්නවා. ඒ ක්ලස්ටර් එකෙන් ඊපස්සේ ස්ට්‍රැටිෆයිඩ් මේ සිස්ටමැටික් සාම්පල් එකක් ගන්නවා. ඒ විදිහේ සම්භාවිත වශයෙන් අරගන්න එක. අපි ඊළඟට විශේෂයෙන්ම අර qualitative research වලදී බොහෝ විට අපි ගන්නවා පහසු නියැදීම. අපි කියමු උදාහරණයක් හැටියට මේ දවස්වල කට්ටියට මේ කොවිඩ් වසංගතයේ තියෙන නිසා තියෙන අපහසුතාව මොනවද කියලා අහන්න ටවුන් එකට ගිහින් මේ කොවිඩ් වසංගතයේ ඇතිවුණු අපහසුතාව ගැන කරන්න සමීක්ෂණයකට ටවුන් එකේ ගිහින් ඉතින් ඔය මේ සුපර් මාකට් එකකට එන කට්ටියන් අහලා බලනවා. ඒක මේ රිප්‍රසන්ට් කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකෙන් පෙන්눔 කරන්නේ නැහැ මුළු සමාජයම. නමුත් ඒ අයගේ දුක්ඛ දෝමනසෙන් අහලා බලනවා. ඒක එක ක්‍රමයක්. කෝටා සැම්පලින් කියලා කියන්නේ දැන් අපි කියමුකෝ ඉස්කෝලේක අපි අහ ගන්න ඕන තියෙන අපහසුතාව මොනවාද කියලා ළමයින්ගේ පාසලට පැමිණීමේ එක කෝටා එකක් ගන්නවා මේ බස් වල එන අයගෙන්. තව කෝටා එකක් අර ගන්නවා වෑන් වල එන අයගෙන්. තව කෝටා එකක් ගන්නවා පයින් එන අයගෙන්. ඒතකොට ඒ කට්ටියකින් ඉන්න කෝටා වශයෙන් අරගෙන අරගෙන් 5යි මේකෙන් 5යි අනිගෙන් 5යි පස් දෙනා 15 දාගෙන් සමීක්ෂණය කරනවා. තවත් අපි කියමුකෝ යොමු නියැදීම කියන්නේ ස්නෝබෝල් නියැදීම කියන එක රෙෆරල් සැම්පලින් කියන එකෙන් අදහස් කරන්නේ අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් අපට අවශ්‍යයි පාසලක සිදුවෙන රැගින් කියලා එහෙම නැත්නම් අන් අයට සමච්චල් කිරීම පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා. අපිට ඉස්සරලාම හම්බ වෙනවා ළමයි 5 දෙනෙක් විදුහල්පතිතුමා කියනවා මේ අය අපිට ඇවිල්ලා පැමිණිලි කරා මෙහෙමයි කියලා. අපි ඒ කට්ටියත් එක්ක අර ඉන් ඩෙප්ත් ඉන්ටර්විව් එහෙම නැත්නම් සම්මුඛ සාකච්ඡා මගින් කරන පරීක්ෂණයක් කරනවා. කරලා ඒ කට්ටිය කියනවා අපි විතරක් නෙමෙයි මේ කරදරයට දුක්ඛහට ලක් වෙලා තියෙන්නේ අහවල් පන්ති අහවලටත් මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. අහවලටත් මෙයා දෙනවා. අපි ඊපස්සේ ඒ කට්ටියට සම්බන්ධ කරගන්නවා. ඒකට කියනවා ස්නෝබෝල් කියලා. මේ එකතු කරගන්නවා අලුතෙන් කට්ටිය. එතකොට ඒවා මේ සම්භාවිතා නොවන නියැදීම් සාමාන්‍යයෙන් කරන්නේ qualitative research වලදී. එතකොට අවසාන වශයෙන් මම කියන්න ඕනේ මේ ගොඩාක් වෙලාවට නියැදියක් ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ බොහෝ විට කරන ඇක්ෂන් රිසර්ච් වල. මොකද පන්ති ඔක්කොම ළමයි සහභාගී කරගන්න නිසා. හැබැයි සාම්පල් එකක් ගන්නව නම් ඒ සාම්පල් එක ක්‍රමානුකූලව ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම සම්භාවිතා සාම්පල් එකක් ගන්නකොට. හැබැයි සම්භාවිතා නොවන සාම්පල් එකක් ගන්නකොට ඒ කියන්නේ qualitative research එකේදී මොකද සුළු ප්‍රමාණයක් ගන්න ඒක වෙනස් වෙනවා. අපි පර්යේෂණ කරනකොට අපේ තියෙන එක ගැටලුවක් තමයි අපේ පක්ෂග්‍රාහී බව. ඒක හරි වැදගත් කාරණයක්. දැන් අපි කියමුකෝ අපි කරන්න හදපු පර්යේෂණය පිළිබඳව අපි එක්තරා විදිහට මේ බැඳීමක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් අපි අර පන්තියට ඇවිල්ලා මේ අපි අහගෙන ඉන්න එකේ දක්ෂතාවය මනින්න ඕනේ කියන පරිශ්‍රණයේ උදේ පැය භාගයේ භාවනාව දීලා පෙරපසු කරනකොට ඒ ටීචර් දැන් තණ්හාවක් ඇති වෙලා තියෙනවා මගේ ක්‍රමයට නම් ළමයිගේ දැනුම දියුණු වෙනවා කියලා. ඒක නිසා ඉස්සරලා එකට ලකුණු දුන්නට වැඩිය පස්සේ කරපුවා ටිකක් වැඩියෙන් ලකුණු දානවා. ඒ තණ්හාව තමන්ගේ මතය ඔප්පු කරපෙන්නන්න. අහගෙන ඉන්නේ නේද ටීචර්? එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒ තණ්හාවෙන් අපි මිදෙන්නට අවශ්‍යයි. හැබැයි ඒ හිතාමතාමනේ. එහෙම නැත්නම් නොදැනුවත්කම අනවබෝධය නිසාම වෙන්නට පුළුවන්. දැන් අපි කියමුකෝ අපි මනින ක්‍රමය දැන් අපි කියමු උදාහරණයක් වශයෙන් අපි එකම විෂය උගන්වනවා.
දැන් මම මේ කතා කරන අර ටීචර්ගේ සවන් දීමේ හැකියාව දියුණු කිරීමේ පරිශ්‍රණය පිළිබඳව අපි ඉස්සරලා උගන්වන දේවල් සරලයි ළමයින්ට ලියා ගන්න පහසුයි. මේ අපි කියන ඉස්සරලා උගන්වන දේවල් සංකීර්ණයි ළමයින්ට ලියා ගන්න අපහසුයි. අපි ගවේෂණ අපි කරන අර පුහුණු වීම වැඩසටහනෙන් පස්සේ දෙනවා සරලයි. වැඩියෙන් ලියා ගන්නවා. DC. එතකොටත් අර දිනුවක් පේනවා. හැබැයි ඒක සිද්ධ වුණේ හිතාමතා නෙමෙයි නොදැනුවත්කම නිසානේ. අනවබෝධය නිසානේ. ඉතින් ඒකත් වැරදි. ඒ වගේම තමයි අපි කියමුකෝ බැරි වෙලාවත් මම මේ පරීක්ෂණයේ මේ සාම්පලයක් අරගන්නේ නැහැ. සාම්පලයක් ගන්නවා. ඉස්සෙල්ලා ගත්ත සාම්පලයට අහුවෙන්නේ අදක්ෂ ශිෂ්‍යෝ. දෙවනි සාම්පලයට අහුවෙනවා දක්ෂ ශිෂ්‍යෝ. එහෙම නැත්නම් වැඩි උනන්දුවෙන් වැඩ කරන ශිෂ්‍යෝ. එතකොටත් ප්‍රතිඵලවල පෙන්වුම් කරනවා මේ ක්‍රමය සාර්ථකයි කියලා. ඉතින් ඒක නිසා අපි මේ පරිශ්‍රණයක් පක්ෂග්‍රාහී නොවන විදිහට කරන්නේ කොහොමද කියන ගැන හිතන්නට අවශ්‍යයි. ඒ සඳහා අපේ අදහස අපි ගන්න සාම්පලය අපි කරන ක්‍රමවේදය ගණනය කරන ක්‍රම ඉදිරිපත් කිරීම හැම දෙයක්ම අපි පරිස්සමෙන් සුපරීක්ෂාකාරීව කරන්න අවශ්‍යයි. මම හිතන්නේ මේක වැඩි දියුණු කරලා වැඩියෙන් අපි කතා කරනවා තව ඉස්සරහට මේ සාකච්ඡාව යනකොට. ඒ නිසා මම මේ දැනට ඔය හඳුන්වා දීමෙන් නතර කරනවා මේක. ආපස්සට කියන්නේ ඉතින් ඇත්තෙන්ම root of suffering is attachment. දැන් අපි මේ පරිශ්‍රණයක් කරන්න ගියාමත් ඒක තියෙනවානේ. අපි යමක් අදහසක් හිතාගෙන ධම්ම තණ්හා කියන එක නේද මම හිතන්නේ මේ කියන්නේ. අපි අදහසක් හිතාන මේක නම් හරි කියලා හිතන ඒක ඔප්පු කරන්න දාගන්න හොඳ නැහැ. ඒක තමයි එපා කියන්නේ. නිවැරදි ගවේෂකයා, නිවැරදි පරිශ්‍රකයා එහෙම බැඳීමක් ඇති කරගන්නේ නැහැ. බැඳීමක් ඇති කරගන්න නැතුව මේ දේ දිහා හොඳින් ගවේෂණය කරනවා. බැඳීම් අපේක්ෂාවන් දුකට හේතු වේ කියලා මේ බුදුන් වහන්සේ කියන්නේ. එතකොට දැන් ඔය විදිහේ සමීක්ෂණ කරන අතර දැන් හොඳ වෙලාව මීට කලින් කට්ටිය මේ විදිහේ පරිශන කරලා තියෙනවද කියලා හොයා බලන්නට. උදාහරණයක් වශයෙන් දැන් අපේ ආන්දරෝ කිව්වා වෙනත් රටවල නිවාඩු කාලය ගත කිරීම පිළිබඳව තියෙන ක්‍රමවේද තියෙනවා කියලා. එතකොට ඇහුම්කන් දීමේ හැකියාව දියුණු කිරීම සඳහා ක්‍රමවේද තියෙනවාද කියලා හොයා බලන්න පුළුවන්. ඉතින් මේ විදිහේ දේවල් ගැන හොයලා බලන්න සාකච්ඡා කරන්න ඕනේ. මොකද අපි දැන් එක ක්‍රමයක් ගැන අත්හදා බලන්න හැදුවට මේ වෙනකොට ඒ ක්‍රමය අත්හදා බලලා සටහන් ලියවිලා තියෙනවද? වෙනත් වඩා හොඳ ක්‍රම තියෙනවද? ඉතින් ඒක නිසා ඒක ඉතාමත් වැදගත් කාරණයක්. ඒ තුල තවදුරටත් කියවලා හොයලා බලලා සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඉතින් මේ සම්බන්ධයෙන් ගත්තාම අපේ මේ පුහුණු වීම පාඨමාලාව තුල මම මේ ඉදිරිපත් කරන මූලික දේශන වලින් පසුව අපි විශේෂඥ දැනුම තියෙන කීප දෙනෙකුටම ආරාධනා කරනවා මේ විදිහේ දේශන කරන්නට කියලා. මම විශ්වාස කරනවා අපට දේශන 10ක් 15ක් විතර වරින් වර කරන්නට පුළුවන්. ඔන්ලයින් කරන නිසා ඔය කට්ටියට සුදුසු වෙලාවක් තෝරාගෙන ඒවා බලන්නට පුළුවන්. අපි අර වෙබ්සයිට් එකට අපි ඒවා ඇතුල් කරනවා. එතනින් අරගෙන බලලා කියවලා ඔය කට්ටිය දැනුම අවබෝධය දියුණු කරගන්න. ඒත් එක්කම අපිට ඊමේල් වලින් සාකච්ඡා කරලා කියන්න මේ දේවල් ගැන සාකච්ඡා කරන්න කියලා අපිට ඒක කරන්න පුළුවන්. මේ නිකන් මම හිතපු කාරණයක් ළමයින්ට ශිෂ්‍ය මූලික අධ්‍යාපනය කියන්නේ හරියට දෙමව්පියෝ ළමයි දරුවෝ එකතු වෙලා ආහාර වේලක් එකතු වෙලා බුද්ධි විඳිනවා වාගේ. හැබැයි ටීචර් සෙන්ටර්ඩ් ටීචින් කියන්නේ හරියට ටියුබ් එකකින් ළමයෙකුට පොවනවා වාගේ. මට මේක ටිකක් මම දැන් දරුණු වැඩි කියලා හිතනවා මම අද කියවනකොට මේක ඇත්තෙන්ම අපේ අය ගොඩක් අය ටීචර් සෙන්ටර්ඩ් ටීචින් තමයි කරන්නේ. ඒක නිසා ටිකක් මෙච්චරම නරක නෑ කියලා මට හිතෙන්නේ. බලමු. ගුරුවරයෙකු වීම ආධ්‍යාත්මික පරිවර්තනයක මම අර ඉස්සරලාම ස්ලයිඩ් එකේ කියපු කතන්දරේම තමයි මම ආපහු කියන්නේ. විෂය කරුණු ඉගෙනීම වඩා වෙනස් විෂය ඉගෙනීම ගැන ඉගෙනීම. ඒ තුලින් තමයි ගුරුවරයෙකු බවට පත් වෙන්නේ. දැන් ඔබ කරන්න සූදානම් වෙන්නේ ඒකයි මේ. ගුරුවරයෙකු වීම ආධ්‍යාත්මික පරිවර්තනයක්. right. දැන් අපේ මේ අවසාන ස්ලයිඩ් එක ලියන්න. ඔබේ සාම්පලය කුමක්ද? සාම්පලය ගැන ලියනකොට කවුරුන්ද, කොහේද, කොයි කාලවකවානුවේද කියලා ලියලා හැබැයි මේ කට්ටිය නම් ගන්නෙ නැහැ කියන කාරණේත් ලියන්න. අහවලා විතරයි ගන්නෙ, මේ කට්ටිය ගන්නෙ නැහැ කියන එක.
හරි. හරි. දැන් මම හිතන්නේ අද දවසේ අපි යෝජනා කරගත්ත කාරණා ඉවරයි. දැන් අවශ්‍ය වෙන්නේ අධ්‍යාපන පරිශ්‍රණය සඳහා යෝජනාවක් ලිවීම. දැන් මේක එහෙම ලොකුවට යෝජනාවක් ලියන්න අවශ්‍ය නැහැ. අපි අදට අවශ්‍ය වෙන කාරණා තමයි අපි බලාපොරොත්තු වෙනවා බොහොම සරල කාරණයක් ඉදිරිපත් කරයි කියලා. දැන් ඔය කට්ටිය මේ වෙනකොට අපි දැන් ඉදිරිපත් කරපු කාරණා කීපයක් තියෙනවානේ. ඒ ටික ලියලා අපේ මේ අපි මේ ටික අපි නැවතවරක් මේ අංක 6 නැවත සාකච්ඡා කරනවා. නමුත් දැනට මම මේ පෙන්වන්නේ යෝජනාවක් ලියන්නට අවශ්‍යයි දැන්. යෝජනාවේ මොනවද තියෙනවා අන්තර්ගත කරුණු මාතෘකාව මොකක්ද කියලා තියෙන්නට අවශ්‍යයි. දැන් අපි මාතෘකාව ඔය කට්ටිය ඔක්කොම දැන් ඔය පොලේ ලියලා තියෙනවා. ඒක ලියන්න. පසුබිම මහා පරිශ්‍රණ යොමුට හේතු පෙන්වා දීම පුළුවන් නම් ලියන්න. ඒක ලිව්වේ නැතුවට කමක් නැහැ. ප්‍රධාන ඉලක්කය මොකක්ද කියලා ලියන්න. අපි ඉස්සෙල්ලා කිව්වනේ ඔබ්ජෙක්ටිව් එක ලියන හැටි කතා කරන්නේ. ඒක ලියන්න. විශේෂිත ඉලක්ක ලියන්න පුළුවන් නම් ලියන්න නැතුවට කමක් නැහැ. ක්‍රමවේදය හා නියදයක් තෝරා ගැනීම කෙටියෙන් ලියන්න. ඊළඟට දත්ත විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වෙන ක්‍රමය පරිශ්‍රණ දියත් කරන වකවානු හා පෙන්වන වගේ ඒවා අවශ්‍ය නැහැ. එතකොට මාතෘකාව ප්‍රධාන ඉලක්කය සහ ක්‍රමවේදය හා නියදයක් තෝරා ගැනීම කියන මාතෘකා කීපය පමණක් ලියලා අපට මෙන්න මේ ඊමේල් අංකයට යොමු කරන්න. මේක ලියා ගන්නකො derc@rajans.lk. එතකොට දැන් මෙතන අපි 41 දෙනෙක් හිටියානේ. ඒ හැමෝම තමන්ගේ රිසර්ච් ප්‍රොපෝසල් එකක්, මේක ප්‍රොපෝසල් එකම නෙමෙයි මූලික ප්‍රොපෝසල් එකක් ලියනවා. මොනවද ලියන්නේ? මාතෘකාව ලියනවා. අර කෙටියෙන් ලියන්න කියපු මාතෘකාව. ඊළඟට ලියනවා කරන්නට බලාපොරොත්තු වෙන දේ සහ අපේක්ෂා කරන ප්‍රතිඵලය කෙටියෙන්. ඊළඟට ලියනවා ඉලක්කය මොකක්ද කියන එක. මම කිව්වේ to change, to මේක වෙනස් කරන්නට, මේක දියුණු කරන්නට ඒ තුන. ඊළඟට ලියනවා මේ පර්යේෂණය ගවේෂණයක්ද විශ්ලේෂණයක්ද එහෙම නැත්නම් මේ ඇක්ෂන් රිසර්ච් එකක්ද කියලා එකතු කරගන්න බලාපොරොත්තු වෙන සාම්පලය මේකයි කියලා ලියන්න. ওই කාරණා ටික පුතාවත්ම කෙටියෙන් වැරදුනාට කමක් නැහැ ලියන්න. මොකද අධ්‍යාපනයේදී ශිෂ්‍යයා ඔය කට්ටිය දැන් ශිෂ්‍යෝනේ ඔය කට්ටිය කමිට්මන්ට් එකක් කරන්න ඕනේ. ඒ කමිට්මන්ට් එක හරියනවද වැරදිනවද කියන එක වැදගත් නැහැ. කමිට්මන්ට් එකක් කරාම තමයි අපේ අධ්‍යාපනයේ ඊළඟ පියවරට යන්න පුළුවන්. ඒ නිසා ඒ දේ කරලා මේ derc@rajans.lk මේක ලියා ගන්න පැහැදිලිව මේකට ඊමේල් කරන්න. ඒ ඊමේල් කරාම අපි ඊට පස්සේ කරන්නේ අපි එවනවා ඔයා එවන එක තවත් අපේ විශේෂඥ පුද්ගලයෙකුට ඒක යොමු කරනවා. ඔබට සහයෝගය දෙන්නෙක් එක්ක ඔබ සම්බන්ධ කරනවා. එතකොට ඒ සම්බන්ධ කරන ඊමේල් එකත් එක්ක ටෙලිෆෝන් නම්බර් එක සාකච්ඡා කරලා මේක වැඩි දියුණු කරගන්න මේ ඉදිරි සතිය ඇතුළත. පැහැදිලිද මම කියන කතන්දරේ? ඒ ගමන්ම මෙන්න මේකේ අපි අර ඉස්සලා එකේම තමයි මෙන්න මේකේ තමයි අපේ වෙබ්සයිට් එක. අපි මේ සර්ලගෙන් අහපුවම කියයි වෙබ්සයිට් එක මොකක්ද කියලා. මේ වෙබ්සයිට් එක ඇතුළට ගිහින් බලහම දැන් මේ අද කරපු ලෙක්චර් එක නැවත සැරයක් විවෘත කරලා බලන්න පුළුවන්. ඒ අරින්ද අපි දැන් මේ වෙනකොට පොතක් ලියමින් පවතිනවා. පිටු 60ක විතර පිටු 75ක විතර පොතක් වෙයි ඒක. ඒක ඉංග්‍රීසියෙන් ලියනවා. ඒක ලියනකොට අපි විශේෂයෙන්ම සම්බන්ධ කරගන්නවා ඔය කට්ටියගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේ මధుරා වේහැල්ල මහත්මිය. එතකොට ඔය කට්ටියගේ රිසර්ච් පිළිබඳව ඉන්න ඩිරෙක්ටර් සන්ධ්‍යා ලීලරත්න, රසිකා පෙරේරා. ඒ ඇරෙන්ඩ මම හිතන්නේ අධ්‍යාපනය පිළිබඳව ඉන්න සුවිශේෂම විද්වතෙක් මම බොහොම කැමති පුද්ගලයෙක් ඩොක්ටර් සේදර මේකට සම්බන්ධ කරගන්නවා. කරගෙන ලියන පොතක්. ඊට අමතරව අපේ මහාචාර්ය මේ ඔය ස්ටැටිස්ටික්ස් පිළිබඳ මහාචාර්යවරයෙක් සමත් දරුණරත්න කියලා ඒ විදිහ කට්ටිය අපි සම්බන්ධ කරගෙන ලියපු පොතක් තියෙනවා. ඒ පොත අපි මේකට දානවා. අපි ඒකේ සිංහල පරිවර්තනයකුත් දානවා. ඒ ඇරෙන්ඩ මේ වෙබ්සයිට් එක තුල කියවන්න පුළුවන් වටිනා ලිපි ලේඛන ගණනාවක්ම අපි එකතු කරලා තියෙනවා. ඒවා ඉංග්‍රීසියෙන් තියෙනවා අපි සිංහලට පරිවර්තනය කරමින් පවතිනවා මේ අවස්ථාවේදී.
එතකොට ඊළඟට මේකෙන් දෙමළෙන් පරිවර්තනය කරපු මේ දේශනෙවුත් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි මේක නිකන් ඉගෙනීම් ක්‍රියාවලියක් ඔය කට්ටියකට අනුගත වෙලා වැඩි කරොත් මම හිතන්නේ අපි හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මම හිතන්නේ ඔබ හැම දෙනාම මේකෙන් තෘප්තියටපත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.